ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දන්තුරුව හැලියද්ද පදිංචි WG ජයරත්න මහතා JCG හේවගේ මහත්මිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අද්දින ජන්මදිනයේ යෙදෙන හර්ෂණ වැලිගම්පොළ පුතුණුවන් නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. සුජීවත්ව සිටින ලසිත වැලිගම්පල පුතුට හසිනි උත්පලා ගුණසිංහ දියණියට ඇලිස් රාජපක්ෂ මෑණියන්ට සහ වැලිගම්පල පවුලේ සහ හේවගේ පවුලේ ගාල්ලි ගුණසිංහ පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දෙපාර්ශ්වයේ මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ධර්ම දේශනාව කරන්නා වූ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. කොරෝනා රෝගයේ වැළඳී සිටින සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නතාව කස්සප සද්දම්මස්ස ලෝකේ අන්තරදානං හෝති යාව සද්ධම්ම ප්‍රතිරූපකං ලෝකේ උපජ්ජති යතෝචකෝ කස්සප සද්ධම්ම ප්‍රතිරූපකස්ස ලෝකේ උපජ්ජති අත සද්දම්මස්ස ලෝකේ අන්තරදානං හෝති इति සදහැවතුනි අප ඉන්නේ තථාගතයන් වහන්සේගේ සම්මා සම්බෝධියෙන් අවුරුදු 2600ක් ඉක්මව ගියා වූ යුගයක. අප ඉන්නේ නිර්මල වූ ථෙරවාදී දහම පවතිනවායි කියලා අපම උදම්මනන රටක. අප ඉන්නේ විවිධ ආක්‍රමණිකයන්ගෙන් රිදුම් කෑවා වූ තර්ජනයන්ට ලක් වුණා වූ විශේෂයෙන් අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ එවැගේ මේ මෑත 1505න් පසු 948 දක්වා යුගයේ විවිධ අන්‍යාගමිකයන්ගෙන් බුදුදහමට තර්ජන එල්ල වුණා වූ යුගයක විතරක් නෙවෙයි තර්ජන මැද රැකගෙන ආවා වූ බුදු දහමක් සසුනක් අභිමවයි අපි සිටින්නේ. ඒ වගේම බුදුවරු එලි කළා වූ සදහම් සරණ අරගෙන ප්‍රතිඵලලාභීන් යයි කියන්නා වූ ආර්ය පුද්ගලයන් නැත්නම් මගපරලාභීන් බොහෝසේ වැඩ සිටියයි කියන සහ වත්මනෙහි සොයා ගැනීමටත් අපහසුයි දුර්ලභයි කියන යුගයක. සියවස් 2ක් 3කට 4කට පෙර මේ තත්ත්වයේ ස්වභාවය බාහිර වශයෙන් පෙන්눔 කරන්නේ උපසපන් භික්ෂුන් වහන්සේලා කීප නමක්වත් හොයාගන්න බැරි තරමට සංඝ සසුන පිරිහි ගිය බවයි. එනිසා ථෙරවාදී බුදු සමයේ පවතින රටවල් දෙකකින් ප්‍රධාන වශයෙන්
මේ උපසම්පදාව රැගෙනෙන්ට සිදු වුණා ගුරුකුල කීපයක් ඔස්සේ. පරාක්‍රම බාහු යුගයේ කෝට්ටි යුගයේ වගේ අවස්ථාවලදී සමහර විට ලංකාවෙන් බුරුමයට පවා ගෙන ගිය යුගයන්ුත් පවස් දහන් වෙනවා. ඒ තුලින් අපේ වර්තමාන ඉතිහාසයේ හැටියට සියවස් 3.5ක් තිස්සේ නැත්තම් සියවස් 8ක් 9ක් තිස්සේ දියුණු වුණා වූ උගත් බුද්ධිමත් භික්ෂු පරපුරක් විසින් පවත්වාගෙන එන වූ සහ රැකගත්තා වූ බාහිර වශයෙන් ගත් කල සසුනයයි කිය හැකි ශාරීරික පාරිභෝගික උද්දේශික ස්ථාන වගේම පොතපත රැකගත්තා වූ යුගයක මම පොඩි පසුබිමක් සකස් කළේ. ඒ පසුබිම තුළ මම කියන්න උත්සාහ කරන්නේ එන්න මේ වගේ දෙයක්. ඔය සංයුත්ත නිකායෙහි සූත්‍රයක් තිබෙනවා සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය කියලා. තව සූත්‍රයක් තිබෙනවා ආනි සූත්‍රය කියලා. ඒ සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ පාඩයක් තමයි මා ඔබට ඉදිරිපත් කරේ. මේ තියෙන කරුණ තේරුම් ගන්න ඕන. දැන් අර සියවස් 8ක් 9ක් තිස්සේ අපිට නිරෝල් ථෙරවාදී ධම තියෙනවායි කියලා විශ්වාස කරන් ඉන්නකොට ඊට වෙනස් අර්ථ විග්‍රහයක් කරන්න කවුරු හරි ගියොත් ඔවුන් තමා සද්ධර්ම ප්‍රතිරූපක වාදීන් වශයෙන් හංගඩු ගැහෙන්නේ. ඒ අර විශ්වාසය තුළ. නමුත් සද්ධර්මය සහ සද්ධර්ම ප්‍රතිරූපකය කියන වචන දෙකේ වෙනස වගේම අපට වටහා ගන්න පුළුවන් වෙන්නත් ඕන. අතක තබා ගන්න. මේ ප්‍රශ්නයට පිළිතුරක් තථාගතයන් වහන්සේ දුන් පිළිතුරක් මේ මහා කාශ්‍යප හිමියන්ට. මහා කාශ්‍යප හිමියන් විමසනු ලබනවා කෝනුකෝ බන්තේ හේතුකෝ පච්චයා කියලා. ස්වාමීනි මොනවද හේතු? ශික්ෂාපද අඩුවෙන් පනවා තිබියදී නිවෙන සැනසර පිරිස වැඩි වෙන්නත් ශික්ෂාපද වැඩියෙන් පනවනකොට නිවන පිරිස අඩු වෙන්නත් හේතුව මොකක්ද කියලා. සත්වයින් බියවන විට ශික්ෂාපද වැඩියෙන් පනවන් වෙනවයි කියලා කතා කරලා අනතුරුව තමයි මේ වචනේ පැහැදිලි කරලා තියෙන්නේ. කාශ්‍යපය යම් විටක සද්ධර්මයේ වාගේ දෙයක් සමාජගත නොවන තාක්කල් සදහම් ලොවින් අතුරුදහම් වෙන්නේ නැහැ. සද්ධර්මයේ වාගේ දෙයක් සමාජගත වුණොත් එදාට සදහම් අතුරුදහම් වෙනවා. අර සද්ධර්මයේ සහ වාගේ දෙය කියන වචනේ තමයි වැදගත්කමක් තියෙන්නේ. මේක අනතුරුව තථාගතයන් වහන්සේ මේ සද්ධර්මයේ සහ සද්ධර්මයේ වාගේ දෙය කියන එක ඔබ දන්න දෙයකින් පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි වත්මන් වෙළඳපොළට වෙළඳපොළ ආශ්‍රිතව පවතිනා වූ සැබෑ රත්රන් සහ බොරු රත්රන් ආශ්‍රයෙන්. සැබෑ රත්රන් තිබෙන තුරු බොරු රත්රන් වෙළඳපොළට එන්නේ නැහැ. යම් විටක බොරු රත්රන් වෙළඳපොළට ආවොත් ඒකේ වටිනාකම අඩු නිසා ඒකට මිනිසුන් හුරු වුණොත් සැබෑ රත්රන් අතුරුදහන් වෙනවා. ඒ සැබෑ රත්රන් බොරු රත්රන් කියන වචනෙන් ගන්න පුළුවන්කම තියෙන්නේ සැබෑ රත්රන් මොනතරම් ආවරණ හදලා තිබුණත් උණු කළාට ආපහු රත්රන් අගේ අඩු වෙන්නේ නැහැ. බොරු රත්රන් වල හැඩේ හා සමාන වුණාට උණු කරොත් ආයෙ ගන්න ඉතුරු වෙන්නේ නැහැ. එතකොට බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සැබෑ රත්රන් වගේ
සද්ධර්ම ප්‍රතිරූපක ඕන දෙයක් බොරු රත්තරන් වගේ කියලා උන්වහන්සේම වදාරලා තිබෙනවා. පසුගිය මාස ධර්ම දේශනාව කරලා ගියයින් පසුව මගේ හිතේ ගොනුණා වූ අදහස් ටිකක් තමයි අද මම ඔබට ඉදිරිපත් කරන්නේ. මේ පිළිබඳ පැහැදිලි කිරීමේදී මට හිතුණා මේ සදහම් සහ සදහම් ප්‍රතිරූපක කියන දෙකේ තේරුම වර්තමානයේ අපි දකින උදාහරණයක් ඔස්සේ පෙන්වන්න. බලන්න මේ අපි ජීවත් වෙන්නේ හරිත සාක සහිත ලෝකයක. නැත්නම් අපේ බිව ඉන ජලමහ දෙකන්නකින් වැස ඇදහැර නිසා නිල් පාට රුක්සතා වලින් අනුුණයි. එහෙම නැති රටවල් තියෙන්න පුළුවන් කාන්තාර වගේ කොතිම ගස් හදාගෙන. අපි දැන් දන්නවා මේ රුක්සලතා නිහඬ ජීවිතයක් ගත කළාට අපි කතා කරන්නා වූ විඥානය කියන සිත නැති වුණාට සජීවී. කොතරම් සජීවීද කියනවා නම් අපට කරන්න බැරි වැඩක් කරනවා. අපට හිරිවැලිය උකහාගෙන ආහාර නිෂ්පාදනය කරන්න බෑ. අපි එළවලු පළතුරු කියලා හැම දෙයක්ම භාවිතා කරන්නේ හිරිවැලිය උකහාගෙන ශාක විසින් නිෂ්පාදනය කරන ආහාර. බලන්න එතකොට ඒ ශාකවල සක්‍රීයතාවය කොතරම්ද කියලා. එපමණක්ද අපි හොයන්න තියෙනවා. මේ පරිසරය පිරිසිදු කිරීමේ කාර්යයේදී කාබන් ඩයොක්සයිඩ් නම් වූ අපට අහිතකර දේවල් උරාගෙන ඔක්සිජන් නම් දේ සාදා පිට කරන බව. අන්න සැබෑ ශාකයක අපි නොදකින අපට හිතකර ක්‍රියාවලිය. නමුත් වර්තමානයේ මේ ශාකවලටත් වඩා ලස්සන කෘතිම ශාක තියෙනවා, මල් තියෙනවා. ඔබේ ගෙවත්තේ ඔබේ නිවසේ එහෙම නැත්නම් ඉවන් දේවල් නැති රටක මම යම් තැන්වල ගියාම දකින්නවා ගෙවල් ඇතුලේ සකස් කරලා තිනවා වෙනසක් නැහැ බැලු බැලමට. කොළත් ඒ වගේ මලුත් ඒ වගේ. නමුත් ඒ කෘතිම ශාකයකට හෝ මලකට ඇස්රවට්ටන්න ඇරුණාම ආහාර නිෂ්පාදනය කර දිය හැකිද? පරිසරය පිරිසිදු කළ හැකිද? බැහැ. අන්න ඒ වගේ තමයි. සැබෑ ශාකය වගේ තමයි ප්‍රතිඵලදායකත්වය සද්ධර්මයේ. කෘතිම ශාකයට ඒ ප්‍රතිඵල ලබා දෙන්න බෑ වගේ තමයි අසද්ධර්මයට ප්‍රතිඵල ලබා දෙන්න බෑ. මොනවද ප්‍රතිඵල බුදු සමයෙන් ලබන්න ඕන? ඒක පිළිබඳව බුදුන් වහන්සේ නම් වදාරලා තිබෙන්නේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියලා. ඒ තථාගතයන් වහන්සේ ධර්මයේ සරණින් නිවි සැනසී අනිත් අයට ඒ සඳහා ධර්ම දේශනා කරයි කියන්නේ. අසද්ධර්මයේ කියන එකේ මුඛ්‍ය පරමාර්ථය වෙන්න ඕන එහෙමනම් මිනිස්සුන්ගේ සංසාරගත දුක්ඛේ ඉවත් කරලා දෙන එක. සංසාර කාන්ත සසර කතරක් නම් මේ කතරෙන් නිදහස් කරන එක. සද්ධර්මයෙන් වෙන්න ඕන කාරණාව. අපි තව ටිකක් එහාට හොයලා බලමු. මේ පිළිබඳව තිබෙන තැනක් හොයලා. මොකද්ද මේකෙන් වෙන්න ඕන කියලා. ඔබට මතක් කරගන්න පුළුවන්ද? මංගල ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රය. ඒක තියෙනවා පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සයතු ධම්මේසු. පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සයතු ධම්මේසු. සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සබ්බ ධම්ම. භාවේ තබ්බන්ති භික්ඛවේ පුබ්බේ අනුස්සයතු ධම්මේසු සච්චිකාතබ්බන්ති භික්ඛවේ පුබ්බේ අනුස්සයතු ධම්මේසු. මේ කරන්න වැඩ ටිකක් තියෙනවා. සද්ධර්මයේ තුල වෙන්න ඕන වැඩ ටිකක් මේ තියෙන්නේ. එතකොට පළවෙනි එකෙන් පෙන්වන්නේ අභිඥා පරිඥා කියලා කියනවා. ප්‍රඥාවෙන් අවබෝධ කර යුතුයි. දෙවෙනි එකේ කියනවා අභිඥා පහතබ්බා කියලා. අවබෝධ කර ගන්න ඕන නුවණින් බැහැර කළ යුතු දෙයක් තියෙනවා ඒක.
තුන්වෙනි එකේදී කියනවා ඒ සඳහා අභිඥා භාවේ තබ්බා කියලා. ප්‍රඥාවෙන් භාවිතා කළ යුතුයි කියලා. හතරවෙනි එකේදී කියනවා අභිඥා සච්චිකා තබ්බා. ප්‍රඥාවෙන් සාක්ෂාත් කරගත යුතුයි කියලා. මෙන්න සද්ධර්මයේ කරන්න ඕන වැඩ ටික. තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන, බැහැර කළ දෙයක් ඇති බව තේරුම් කරගන්න ඕන, බැහැර කරන්නට මාර්ගයක් අනුගමනය කරන්න ඕන, ප්‍රතිඵලයක් ලබන්න ඕන. සද්ධර්මයේ ක්‍රියාකාරීත්වය මම පෙන්වන්නේ. එවිට අපි හොඳින් තේරුම් ගන්න ඕන මේ දෙකේ වෙනස තේරුම් ගන්නටත් හොඳ නුවණක් තියෙන්න ඕන. ඒ දෙකේ වෙනස මම පෙන්නුවේ කෘතිම දෙයින් අදාළ දේ කරන්නේ නැහැ. සැවැහැ දෙයින් අදාළ දේ කරනවායි කියලා. මේ බුද්ධෝත්පාදේ නම් මේ නිර්මල සෙරවාදී සදහම් පවතිනවා නම් ත්‍රිපිටකයේ සඳහන් පරිදි භික්ෂුව තුළ, භික්ෂුණිය තුළ, උපාසකතුමා තුළ, උපාසිකාව තුළ, කාමභෝගී කාන්තාව සහ පිරිමියා තුළ, බ්‍රහ්මචාරී කාන්තාව සහ පිරිමියා තුළ කියන්නා වූ මේ ಭಾರತයේ හිටියා වූ මිනිස් අටකුලකය තුළම මේ අභිඥා කියන වචනය යටතේදී අභිඥා පරිඥා, අභිඥා පහතබ්බා, අභිඥා වහතබ්බා, අභිඥා සච්චිකාතබ්බා කියන මේ කාර්යය හතර කරමින් කරගෙන හිටපු අය එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නොව දහස් ගණනක් සිටි බව තථාගත ශ්‍රී මුක වචනයයි. සාමාන්‍යයෙන් අපි ගම්වල ඉන්නකොට කියනවා දුර්ලභ බව සඳහන් කරන්න බේතකටවත් හොයාගන්න නැහැ කියලා. මේ දවස්වල අහස බැලුවොත් එහෙම වලාකුලක් බේතකටවත් හොයාගන්න නැහැ. ඒ කියන්නේ පුංචි කෑල්ලක්වත් නැහැ කියන එක. සද්ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගන්නා වූ පිරිසගේ දුර්ලභ බව තුළ ඒක සද්ධර්මයේ වරදක් වශයෙන් දකින්න ඕන අපි. තථාගතයන් වහන්සේගේ වරදක් වශයෙන් දකින්න ඕන අපි. නැත්නම් කොතන හරි වරදින්න පුළුවන්. මේ පිළිබඳව ආනි නැත්නම් ආනක කියන සූත්‍රයක් ඔස්සේත් මේ බඳුම උපමාවක් පනවමින් තථාගතයන් වහන්සේ හරි ලස්සන කතාවක් කියලා තියෙනවා. වෙලාවක් ලැබුණොත් ඒකත් අපි විස්තරයට ගනිමු. එහෙනම් අපි මේ සදහම් කියන්නේ මොනවද කියලා මූලාශ්‍ර කීපයක් ඔස්සේ හොයාගනිමු. බුදුන් වහන්සේගේ බුද්ධත්වය කොහොමද අපට පැහැදිලි කරන්නේ? අලුයම් යාමයේදී වෙසක් පුර 15ක් පොහෝ දින පටිච්ච සමුප්පාදය දැකලා, නිරෝධය දැකලා සම්මා සම්බෝධියටපත් වුණා. ඔන්න පටිච්ච සමුප්පාදයේ දැකීම සහ නිරෝධයේ සදහම් තියනවා කියන එකයි එකෙන් කියවෙන්නේ. මතක තියාගන්න. ඒ වගේම සීල සූත්‍රය වගේ එකක් අරන් බැලුවොත් සීලවතාකෝ රස්කෝපනායස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිස්සෝ මනසිකාතබ්බාති කියලා ප්‍රශ්න කරනවා මහා කොට්ටිත හිමියන්. සිල්වත් වන පුද්ගලයා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මය බලලා මේකටපත් උනායි කියලා තියෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මයත් පංච උපාදානස්කන්ධය කෙසේ වෙතත් දැනට තියෙන වචනයක් අනුව අනිදුක්ඛානාත්මයත් මේ සඳහා සද්ධර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි තවත් වචනයක් පාවිච්චි කරනවා චතුස්සත්‍ය අවබෝධය කරනවා කියලා. ඒ චතුස්සත්‍ය අවබෝධයත් සද්ධර්මයක්. අපි
පාරම්පරික පොත්වලින් අපි දකිනවා ඒකානෝයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එනම් සතර සතිපට්ඨානයත් සද්ධර්ම අවබෝධය සඳහා පාරක්. තවත් තියෙන්න පුළුවන්. තියෙන ඕන තරම්. දැන් ඔය සතිපට්ඨාන යටතේ මම මේ වගේ දෙයක් කියවලා තියෙනවා. ඒක ධම්මං භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ සෝතාපට්ටි ඵලං සකදාගාමි ඵලං අනාගාමි ඵලං අරහන්ත ඵලං සච්චිකරෙය්‍යාති. මේ එකම දෙහි භාවිතා කරන්න ඔබ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වෙනවා. මොකක්ද එකම ධර්මයේ කතමේක ධම්මෝ කායගත සතේ. මේ ත්‍රිපිටකයේ තියෙන වචන මම මේ කියන්නේ. අපේ ධර්ම දේශනාවල තවත් එකක් ඔබ සවන් දීලා තියෙනවා. කර්ම જાති 4ක් විග්‍රහ කරන බුදුන් වහන්සේ එන් 3ක් කර්ම රැස් කරන කර්ම ගණයට ඇතුළත් කරලා එකක් කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා. දුක්ඛින් මිදෙන්න නම් කර්මක්ෂය කළොයි කියලා තියෙනවා. මේ මා ඉදිරිපත් කළ පහම මම දකින්නේ සදහම්. මේ පහම අපි අඩු වැඩි වශයෙන් පාසල් අධ්‍යාපනය තුළ පිරිවෙන් අධ්‍යාපනය තුළ නැත්නම් ධර්මශාලාව තුළ භාවිතා කරලා තියෙනවා. වාචික වශයෙන් බොහෝ දෙනා දන්නවා. පූජ්‍යපක්ෂය දන්නවා. උගන්වන ගුරුවරු දන්නවා. ඒ පිළිබඳ ලැබියාවෙන් පොත්පත් කියවපු අය දන්නවා. දන්නවා වචනේ. මේ වචනින් දැනගැනීම තුළ තියෙනා වූ දුර්වලකම අපට ආවේ කොහොමද? වචනෙන් පමණක් දැනගත්තට මේක වෙන්නේ නැහැ කියන දුර්වලකමක් තියෙනවා. මේක තිබෙන්නේ අග්ගඤ්ඤ වැනි සූත්‍රයක. බුදුසහමෙන් පරිබාහිරව වනාන්තර ගත වුණ අය සමාජයෙන් වෙන් වෙලා කෙලෙස් යටපත් කරගෙන යම්කින් සංසුන් බවක් ලැබුවයි කියලා තියෙනවා. ඒ සංසුන් බව සල්ලේක විහරණය නෙමෙයි බුදු සමයෙන් සඳහන් කරන්නා වූ. ඒකට කියන්නේ දිට්ඨ ධම්මසුඛ විහරණය නැත්නම් සාන්ත විහරණය කියලා. සංසිඳිලා වාසය කරන්නේ නැහැ. බුදු සමයෙන් පෙන්වන උත්තරීතර නිවන ලැබීම නැහැ. මොවුන්ට මේ වනාන්තරවල ඉන්න බැරුව යනවා ටිකක් කල් යනකොට. ඊට පස්සේ වුන් මිනිසුන් වාසය කරන ජනපදවලට එන්නේ නැතුව ආසන්න ප්‍රදේශවලට ඇවිදින් ඒවා පුංචි පුංචි ඒ කාලේ වට පන්නශාලා කියලා කතා කළේ නිවාස හදාන ඔවුන්ට තේරෙන දේවල් අර මිනිස්සුන්ට ලියලා දෙනවා. අර මිනිස්සුන්ට නොතේරෙන ඔවුන්ගේ මේ ඥානයන් තුළ දුටු යම් යම් දේවල්. ඒක තමයි ඊට පස්සේ ඉතින් අපි වෙදකම නක්ෂාස්ත්‍රය ආදී තවත් කෘෂිකර්මික ඔය දේවල් වශයෙන් ඔය භාවිතාවට අරන් තියෙන්නේ. අන්න එහෙම සාමාන්‍ය සමාජයට නොදැනෙන දේවල් ඔවුන් විසින් මේ ග්‍රන්ථාරූඪ කර ලියා උගන්වන්නට යාම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපනය යන්නේ තේරුමම අධ්‍යාත්මිකයක් නැති කියනම අර්ථයමයි. අධ්‍යාපනයක් නැත්තේ අධ්‍යාපනයයි. එහෙම කෙනෙක් සමාජයේ කියන එකක් නෑ. ඒක සම්පූර්ණයෙන්ම බාහිරට නැඹුරු දෙයක් කරුණාම ආධ්‍යාත්මික පැත්තක් ඒකේ නෑ. ඒක ලෞකිකයක්මයි. අන්න අපට මතක් වෙන තැනක් තියෙනවා. පන්සලේ මම ලියලා නැති වුණාට මගේ අත්තා මවගේ පියා වැලිපිල්ලේ අකුරු ලියවයි කියලා මම අහලා තියෙනවා. ඔවුන් පාසලට නෙමෙයි පන්සලට ගියේ. ඔවුන්ට පන්සලේදී අධ්‍යාත්මයයි අධ්‍යාත්මිකයි දෙකම දෙනවා. ඒ පන්සල මුල් කොට මේ දැන්වත් කිරීමේ දෙකම තිබිලා තියෙනවා. බණ දහම් නැත්නම් ගුණ දහම්. අන්න එහෙමයි. එහෙම නැත්නම් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. අර්ථයෙන් කියන්නේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වෙන හැටි, ධර්මයෙන් ධර්මය අතහැරනතු ජීවත් වෙන හැටි.
නමුත් පන්සල් අධ්‍යාපනය උදුරගන්නකොට මිෂනාරි අධ්‍යාපනය විසින් ධර්මය අතහැරලා අර්ථය විතරක් ඉතුරු වෙනවා. අන්නේ අධ්‍යාත්මිකයක් නැති අධ්‍යාපනය තුළ තමයි අපි කලක් ඇවිදින් තියෙන්නේ. ඒක තමයි අද මහ ලොකු දෙයක් වෙලා පවතින්නේ. ඒක තමයි සියල්ල සාක්ෂාත් කරගන්න පුළුවන් අර මොකක්ද ඒකට කියන්නේ? ඇලඩින්ගේ පුදුම පහන වගේ දෙයක් කියලා හිතාගෙන සේරම ඒක පිටිපස්සේ යන්නේ. එහෙනම් ඒකේ කියනවා අධ්‍යාත්මිකයකට මගක් නැති දේ අධ්‍යාපනයයි. හැබැයි ඉතින් පාඨශාලාවල පඤ්ඤානාරාණං සත්තනං විද්‍යා දදාති විනයං කියලා ආදර්ශ පාඨ තියෙනවා. ඒක පෘථග්ජන භාවය තුළ සකස් වූ දෙයක්. ඒ කියන්නේ සදහම් මේ ආලෝකයේ පිළිසරණ එයින් බැහැර වෙලා. ප්‍රශ්නවලට පිළියම් හොයන්නේ නැත්තේ කවුද මේ සමාජයේ? මව හොයනවා, පියා හොයනවා, ගුරුවරයා හොයනවා, පාලකයා හොයනවා, පූජ්‍යපක්ෂය හොයනවා, හැමෝම හොයනවා. නමුත් ප්‍රශ්න එන්න අවුල් වෙනවා, උඩුදුවනවා. සාරධර්ම සම්බන්ධයෙන් ගත් කල දියුණුවට වඩා පරිහානීය ලක්ෂණද පෙන්වන්නේ කියලා සමහරු සැක කරනවා. මෙබැවිනුයි අපිට මේ සදහම් වලට අදාළ වදන් පමණක් පාඩම් කළ පමණින් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. අපි සදහම් හොයා යන්න වෙනවා. කොතරම් කාලයක් මට මේක ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. පැය 4-5ක් 6ක් වෙන්න පුළුවන් ඔක්කොම කියන්න ගියොත්. ඔය මාතෘකාවක් දෙකක් ඔස්සේ මම ඔබට මේ සදහම් සහ සද්ධර්ම ප්‍රතිරූපයේ වෙනස මින් ඉදිරියට භාවිතා කරන්නා වූ සෑම දේශනාවක් සඳහාම අපගේ පමණක් නොවන කෙනෙකුගේ උපයෝගී කරගත හැකි ආකාරයෙන් ත්‍රිපිටකගත සූත්‍ර දේශනා ආශ්‍රයෙන් එහෙම නැත්නම් මන් ඉහතින් සඳහන් කළා වූ ප්‍රධාන මාතෘකා කීපයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්න. එවිට ඔබට වැටහෙන්න ඕන සැබෑ රත්රන් වලින් කරන දේ බුරු රත්රන් වලින් කරන්න බෑ කියන එක. ස්වාභාවික සාකය අපට ලබා දෙන්නා වූ ඵල ප්‍රයෝජන කෘතිම සාකයකට කවදාවත් ලබා දෙන්න බෑ කියන එක ආශ්‍රයෙන් ඔබට වැටහෙන්න ඕන මේ ප්‍රතිඵල නොලැබෙන්නට හේතුව අබුද්ධෝත්පාදය හෝ සද්ධර්මයේ හෝ නැතිකමක් නෙවෙයි, සද්ධර්ම ප්‍රතිරූපක තමයි අපි පිළිසරණ කරන් තියෙන්නේ කියන එක පිළිබඳව ඔබට වැටහෙන්න ඕන. එතකොට ඔබ සද්ධර්ම ප්‍රතිරූපකේ ප්‍රතික්ෂේප කරાવી සදහම් සරණට යන්න තරම් බුද්ධිමත් වේවි. මාර මතක් කරපු කාරණා සඳහා තමයි ඔය පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ කියන පදේ තියෙන්නේ කියන එක මතක තියාගන්න. ගොවිතැන් කරන්න හෝ අම්මට තාත්තට සලකන්න හෝ සාර ධර්ම රකින්න හෝ නැත්නම් දාන සීල භාවනා ආදී කරන්න කාරණාවලට ඔය කියන මේ ඥාත පරිඥා ඥාත පහනා ඥාත භාවේතබ්බා ඥාත සච්චිකාතබ්බා මේවා ඕන නැහැ. මතක තියාගන්න. ඒ ටික ඕන පඤ්ඤාවන්තස්ස අන්නේ කොට සඳහායි. එහෙමනම් අපි කියන්නේ මේ සමාජයේ ඉන්න තැන ඉඳලා යමු ඉස්සරහට. මේ මාතෘකා හතරෙන් කෝක ගන්න ඕනද කියලා මට නිගමනයක් නැහැ. මතක් වෙන එකක් ගන්නවා. මා දකින්නවා වඩාත් පහසුයි කියලා ත්‍රිලක්ෂණය ආශ්‍රයෙන් පැහැදිලි කරන එක. ත්‍රිලක්ෂණය ආශ්‍රේ ත්‍රිලක්ෂණේ පවතිනා වූ සදහම් කුමක්ද? සද්ධර්ම ප්‍රතිරූපකය කුමක්ද? එතකොට අපේ සමාජයේ ඉන්න තැන ඉඳලා එන්න ඕන. ඊයේත් අහන්න හම් වෙනවා මට. ලෝක සියලු දේවල් අනිත්‍යයි. මේ සමාජයට අපි එන විට, يعني අපි උපදින විට, අපි ජීවත් වුණා වූ මව්පියන් සහිත සමාජයේ කොයි වගේ අනියත බවක්ද භාවිතා කළේ?
නැත්නම් තාමත් එබඳු දෙයක් භාවිතා කරන අය නැතිද? දැස් විවර කොට ලෝකයේ දෙස බලමින් ලෝකේ පවතින සියලුම දේවල් රාශි කරපු දේවල් හේවත් සංඛාර විදිහටත් ඒ වගේ ස්ථිරසාර බවක් නැති කැඩි බිඳී යන බව බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය විදිහටත් භාවිත කරන අය නැද්ද? තාමත් ඉන්නවා සමාජයේ. ඔබ කල්පනා කළේ නැද්ද කොහෙන්ද බැලුවේ කියලා? ඔබ මලක් පර වෙනවා දකින්නේ, ඔබ ඔබේ කෙස් සුදු වෙනවා දකින්නේ, ඔබ ඔබේ ලස්සනට තිබුණ දෙයක් ජරා ජීර්ණ වී විනාශ යනවා දකින්නේ ප්‍රඥාවෙන් දැස් දෙකෙන්ද? දැස් දෙකෙන්. එතකොට අපි මේ සමාජයේ කලක් තිස්සේ ඇස් දෙකෙන් දකින වෙනස් වෙන සුළු බව, ලෝකේ ඕන කෙනෙක් හඳුනගන්නා වූ අනියත බව සිංහලෙන් කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යවත් සද්ධර්මයේ වශයෙන් සලකන්න පුරුදු වෙලා හිටියා. ඒකද බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය කියන එක අපි ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් හොයාගන්න ඕන. දැන් බලන්න සීල සූත්‍රය ආශ්‍රයෙන් තිලකුණු වඩා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උනායි කියනවා ඉන්න පුළුවන් කියලා සූත්‍ර පෙළක් තියෙනවා අපේ. ඒ ප්‍රතිඵල අපිට ලැබිලා තියෙනවද? පොතේ තිබුණාට නැහැ. ඇයි ඒ යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන පදයට ගැලපෙන්නේ නැති නිසා. යදා යම් විටක අර පඤ්ඤාය පස්සති ඒක කොහෙන් බලන්න ඕන එකක්ද? අර අපි කතා කරපු ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. එනම් ප්‍රඥාවෙන් දකින අනිත්‍යයි දැසෙන් දකින අනිත්‍යයි එකක් නෙවෙයි දෙකක්. දැසෙන් දකින අනිත්‍ය මේ ලෝකේ ඕන කෙනෙකුට දැක ගන්න පුළුවන් ආගම් ભેදයකින් තොරව. නමුත් බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ බාහිර වස්තුන්ගේ වෙනස් වීම දැසෙන් බලන කියන පදයට අනිත්‍ය කියලා නෙවෙයි. ඒ තිබෙන්නේ කොහෙද? සබ්බේ සංඛාරවල. ඔබ බලන්න ඕන සබ්බේ සියලු සංස්කාරවල. දැන් සියලු සංස්කාර කොහෙද තියෙන්නේ? අන්න එහෙමයි අපි හොයන්නේ යන්න ඕන. එමනම් මම කියනවා බාහිර වස්තු වෙනයි සියලු සංස්කාර වෙනයි. බාහිර වස්තු වල වෙනස් වීම සද්ධර්මයක් නෙවෙයි, සද්ධර්ම ප්‍රතිරූපයක්. අනතුරු මෑතක් දක්වා භාවිතා වෙමින් තිබූ දැන් ඉඳහිට භාවිතා වෙන තවත් දෙයක් කියන්න කැමතියි මම. යම් යම් සූත්‍රවල අපේ කය වචන සිත තුන්දර ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරන්න කාය වචී මනෝ කියලා සංකාර තුනක් පෙන්වලා තියෙනවා. මේ තුන සබ්බේ සංඛාරා විදිහටත් සමහර අය කියනවා ගන්නවා. ඒක කොහොමද සද්ධර්ම ප්‍රතිරූපකයක් වෙන්නේ? නැත්නම් ඒක සද්ධර්මයේද? සංඛාරා පරමා දුක. ලොකුම දුක සංඛාරයයි. දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වුණෙන් පස්සේ 80 දක්වා කාලය තුල කාය වචී මනෝ සංඛාර තිබුණා නැද්ද? තිබුණා. දුකක් තිබුණාද නැද්ද? නැහැ. ඇයි? උන්වහන්සේ 35 වෙනි වියේදී සිත සංකාරගත වීමෙන් මිදුමුදවා ගත්තා. හැවත් විසංකාරගතං චිත්තං වුණා. දැන් එහෙනම් 35න් පස්සේ සිත සංඛාරගත වීම මුදවගෙන තමයි ජීවත් වෙලා තිබෙන්නේ.
එහෙනම් කාය වචී මනෝ සංකාර තියෙනවා කියන එකේ තේරුම ඒවා වෙන්න බෑ. එහෙනම් සංඛාර කියන්නේ. මොකද අවිද්‍යා පත්‍යය සංඛාරා බුදුනයි කියන්නේ අවිද්‍යාව දුරුණා. ඊට පස්සේ කාය වචී මනෝ සංඛාර වල අවිද්‍යාව තියෙන්න බැරි බව ඔබ පිළිගන්නවානේ. අපි මේ පියවරෙන් පියවර එන්නේ. එහෙනම් කාය වචී මනෝ සංඛාර සබ්බේ සංඛාරා කියලා ගත්තොත් ඒකත් කෘතිම ගහක් හෙවත් සද්ධර්ම ප්‍රතිරූපකයක්. මේවා පාවිච්චි කරලා ඒ කියන්නේ බාහිර ලෝකයේ තියෙන වස්තුන්ගේ කැඩී බිඳී යාම ධර්මයේ වශයෙන් පාවිච්චි කරලා නැත්තම් කාය වචී මනෝ සංකාර වල ඇතිව නැතිව අනිත්‍ය වශයෙන් පාවිච්චි කරාට මේ සිවස් 7ක් 8ක් තිස්සේ ප්‍රතිඵල ලැබුණේ නැත්තේ ඒවා සද්ධර්ම ප්‍රතිරූපක බැවින්. ඔබ එක තේරුම් අරන් ඉන්න පුළුවන්. මොකද වසරක් පුරා මේ ධර්ම දේශන අපි මෙතන කරනවා මාස ටික බැගින්. නමුත් අපි මේ ඔබට පමණක් නෙවෙයි කියන්නේ අලුතෙන් තව සවන් දෙනා ඉන්නවා. තව පිරිසක් අපිට එකතු කරගන්න ඕන. පුළුවන් තරම් පිරිසක්. සියලුම දෙනා එතෙන්ට එකතු වෙනවා කියලා අපි කියන්නේ නැහැ. සියලු දෙනා ආර්ය පුද්ගලයෝ බවට පත් වෙන්නේ නැහැ සමාජයක. අනාර්යයන් ඉන්නවා. අනාර්යයන් පාපේ නියැලෙන්නත් පුළුවන්, අනාර්යයන් පිනේ නියැලෙන්නත් පුළුවන්. ඒ නිසා මේ මාර්ග දෙක අතර ඇතහැරෙන්නෙත් නැහැ. නමුත් වඩාත් හොඳ රටක්, වඩාත් හොඳ සමාජයක් සඳහා පාප මාර්ගයට වඩා පුණ්‍ය මාර්ගය හොඳයි, පුණ්‍ය මාර්ගයට වඩා ආර්ය මාර්ගය හොඳයි කියලා මම කල්පනා කරන්නේ. එහෙනම් අපි මේ සබ්බේ සංඛාරා පදේ ඔස්සේ සංඛාර වලට යන්න ඕන ආර්ය සත්‍ය සංඛාර මොනවද හොයන්නේ? බුදුන් වහන්සේ සිත සංඛාරගත කිරීමෙන් මිදීම නිසා උන්වහන්සේට ලැබුණ ප්‍රතිලාභය කුමක්ද? ප්‍රතිලාභය නත්ති ඉදානි පුනබ්බවෝ. දැන් මට මරණින් එහා පැත්තට යන්න අපායක් නැත, කාම සුගතියක් නැත, රූපී අරූපී බඹතල නැත, භව ගාමිත්වයක් නැත. ඇයි මේවට යන්නේ මොනවැන්ද? සත්‍යයා සසර ගමනේ යන්නේ ඇවිදින්නේ දෙපයින් නොවේ. සත්‍යයා සසර ගමනේ යන්නේ කයනුත් නෙවෙයි. එනම් මොනවද? අවිජ්ජා ගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ, පුරිස පුද්ගලෝ හෝ ස්ත්‍රී පුද්ගලෝ, ගිහි පුද්ගලෝ හෝ පැවිදි පුද්ගලෝ, මෙන්න මේ වගේ වැරදි එකක් කරනවායි කියලා පෙන්නනවා. අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. ඔහුට මේ සිතින් කයෙන් වචනෙන් අනාගත ප්‍රතිඵල, මෙලෝ වශයෙන් අනාගත ප්‍රතිඵල සහ මරණින් එහා පැත්තට අනාගත ප්‍රතිඵල ලබා දෙන්නා වූ හේතු ටිකක් ඔහු සිත ඇතුලේ එක්රැස් කරනවට කියනවා අபிසංකරණය. මොනවද අபிසංකරණය යටතේ මේ පරිමංසන සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ? බාලමේක අපුඤ්ඤාභි සංඛාර කායස්ස වේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති. කය බිඳී සිදුවන මරණින් පසු කාම දුගතියට පාරක්. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. අරක අපි කියනවා සිංහලෙන් පව් රැස් කරයිද, මේකට අපි කියනවා අනාගත විපාක ලබා ගන්න පුළුවන් ආකාරයේ කාමවචර පින් රැස් කරයිද. සෝකායස්ස වේදෝ පරම්මරණා මනුස්ස සෝභග්ගං දිව්‍ය සහව්‍යතං උප්පජ්ජති. සෞභාග්‍ය දුර්භාග්‍ය සම්පන්න මිනිසුන් අතර හෝ කාම සුගතියක් කන සදිව්‍ය ලෝකවලින් එකක උත්පත්ති.
එතකොට අපි ඒකට කියනවා පිනෙන් පරලෝ යාම නැත්තම් පුණ්‍යාවි සංඛාර. තථාගත ධර්මයේ භවත්‍රයක් උගන්වනවා කාම රූප අරූප කියලා. කාම භවයේ දුගති සුගති කියලා 11 පොලකට බෙදනවා. රූපී අරූපී භව මේ පවෙන් හෝ පිනෙන් යන ගමනක් නොව ඊට එහා ගිය තව අபிසංකාරයකින් යන ගමනක් විදිහට පෙන්නනවා. ආනිජ්ජං චේ සංඛාරං අபிසංකරෝති. ආනිජ්ජ කර්ම. එවිට අපි ඒකට කියනවා ධානයෙන් පරලෝ යාම. දැන් මේ නේද සංඛාරා සබ්බේ සංඛාරා. අපුඤ්ඤාභි සංඛාරය, පුඤ්ඤාභි සංඛාරය, ආනිජ්ජාභි සංඛාරය කෙනෙක් රැස් කරයිද සිතෙන් කයෙන් වචනෙන්. මේ අபிසංඛාරය තුල තිබෙනවා අවිජ්ජාගතෝ යම් භික්කවේ හේවත් අවිජ්ජාපච්චා සංඛාරා. මේ සංසාරයට කියන වෙන නමක් මේ අය දන්නේ නැද්ද? මම අහලා තියෙනවා මාර බන්ධනය කියලා. ඒක මාර බන්ධනය කියන්නේ. ඒකේ මාර සංකල්පේ ආහාරය ගන්න ගිය මාළුවා එම නිසා කොක්කට තට්ටු වුණා වගේ මේ මාර සංකල්පේ සත්වයා සසරට තට්ටු කර ගැනීමක් කරනු ලබනවා මාරයා විසින්. කොහොමද අපි ඒක හොයාගන්නේ? නිකම් මේව කටටාවට කියලා බෑ. ත්‍රිපිටකගත සූත්‍රාශ්‍රයෙන් ඔප්පු වෙන්න ඕන. හොඳයි මෙහෙම නැද්ද? ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. බුදුරජාණන් වහන්සේ වච්චගොත්ත පිරිවැජියට පැහැදිලි කරනවා. වච්චගොත්ත බ්‍රාහ්මණය මම උපාදාන සහිත කෙනාට උත්පත්ති පනවනවා. උපාදාන නැති කෙනාට නෙවෙයි කියලා. මම දැන් උපාදාන කියන වචනයක් ගත්තා. මේකට ඊළඟ සම්බන්ධය මම පෙන්නනවා. මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ මාරෝති උච්චති. ස්වාමීනි මාරයා මාරයා කියලා කියනවා. කොපමණකින්ද මාරයා කියලා කියන්නේ? යතෝචකෝ භික්ඛවේ භික්ෂුව යම් විටක යමෙක් ළඟ පංච උපාදානස්කන්ධයේ තියෙනවද මාරයා ඉන්නවා. දැන් පවෙන් පරලෝ යන්නේ පංච උපාදානස්කන්ධයෙන් නෙවෙයිද? එහෙනම් මාරයා නැද්ද? පිනෙන් පරලෝ යන්නේ සෝපාදානස්ස නම් උපාදාන වීම නිසා එහෙනම් මාරයා නැද්ද? ධානයෙන් පරලෝ යන්නේ උපාදාන වීම නිසා නම් මාරයා නැද්ද? එහෙනම් කාම රූප අරූප භවත්‍රය අයිති වෙන්නේ මාරයාට නෙවෙයිද? බුද්ධ දේශනාව ජායනෝ මාර බන්ධනා හේවත් මේ බන්ධනයන්ගෙන් මිදීම නෙවෙයිද? එහෙනම් සත්වයක් සසර ඇවිද්දවන කිසිම ධර්මයක් විද්‍යා විමුක්තිය වෙන්නේ නැහැ අවිද්‍යා සංඛාරා විනා. ඒක පෞකාරය තේරුම් ගන්නේ නැහැ. ඒක පිනෙන් සුගතිය හොයන ඉන් එහාට යමක් පේන්නේ නැති කෙනා තේරුම් ගන්නේ නැහැ. පව් කරන්නාට පව් හරි ඔහුගේ දැක්මට අනුව. පින් කරන්නාට පින් හරි ඔහුගේ දැක්මට අනුව. නමුත් ආර්ය සත්‍යයට අනුව මේව හරි නෑ. ඔවුන්ට ඒවා අතාරින්න කියන්න අපට අයිතියක් බලයක් නෑ. අපි හොයාන යන අය වශයෙන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල මේ ප්‍රතිඵල ලබා දෙන සැබෑ ගස කුමක්ද කුතිම් ගස කුමක්ද? ඒක හොයාගන්න ඕන. ධර්මයේ සරණින් මිනිසාට ලැබෙන්නා වූ උත්තරීතර විමුක්තිය ජීවිතේ එහා පැත්තේ නෙමෙයි ජීවිතය තුල පියවරෙන් පියවර ලැබෙන්නේ ධර්මයේ සරණ. දැන් එතකොට අපි කතා කළේ මොනවද?
පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර වලට සබ්බේ සංඛාරා කියනවා. ඒ වුණත් අවමගොල්ලොස්සවේදී අනිච්චවත සංඛාරා ගාථාව පාවිච්චි කරනකොට ඕක අහන කෙනා තුළ උපදිනවද මේවටයි මේ කීවේ කියන අදහස? දේශනා කරන කෙනා තුළ කියවෙනවද මේවා ගැනයි මේ කියන්නේ කියලා? අවමගුලේදී අර හිටපු මිනිස්සයා දැන් නෑ කියන්න නේද අනිච්චවත සංඛාරා කියන්නේ. කයත් තිබුණා දැන් අනිත් පුද්ගලයා මැරිලා අනිත්‍ය. එතකොට මේ කියන දේ කියවෙනවද? එනම් පුද්ගලයාගේ කය බිඳී යාම නැත්නම් පුද්ගලයාගේ පණ එතනින් ඉවත් වීම අනිච්චවත සංඛාරාද එහෙනම්? එහෙම ගත්තොත් ඒක සද්ධර්ම ප්‍රතිරූපකයක්. මේ අපි ඉන්න තැන මම මේ කියන්නේ. මොකද්ද මේ ගාථාපදේ අග තියෙන්නේ? තේසං වූප සමෝ සුකෝ. සුකෝ කියන්නේ සැපයි කියන එක, වූප සමෝ කියන්නේ සංසිඳනවාට, තේසං කියන්නේ ඒ වාට. මොනවෑ සංසිඳීමද සැප? කාය වචී මනෝ තුන මනෝ සංකාර තුන සංසිඳන එකද? එතන මරුණාම ඔක්කොගෙම සංසිඳිලානේ. සැප නැතයි දැන්. ගැලපෙන්නේ නෑ නේද? හොඳයි, අපුඤ්ඤාභි සංකාරයේ සංසිඳුනොත් හතර අපායේ තියනවද? පුඤ්ඤාභි සංකාරයේ සංසිඳුනොත් කාමසුගතිය ඉතුරු හරිය තියනවද? ආනිජ්ජාභි සංකාරයේ සංසිඳුනොත් රූපී අරූපී බඹතල උපත තියනවද? දැන් භවගාමීද භව නිරෝධගාමීද? තේසං වූප සමෝසුකෝ කියන්නේ කාය වචී මනෝ සංකාර සංසිඳනවට වෙන්න බෑ. තේසං වූප සමෝසුකෝ කියන්නේ කය පොළොවට පස් වෙනවට වෙන්න බෑ. අනිත්‍යවත සංඛාරා කියන්නේ සත්‍යයා කාම රූප අරූප භවත්‍රයේ ඇවිද්දවන්නේ අபிසංකාරයෙන් නම් මේ සංඛාරා පරමා දුක්ඛ සංඛාරංච නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ. දුකින් මිදෙන්න සංඛාර නිරෝධ කරන්නම ඕන. එහෙනම් ඒ රූපත සංඛාර අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර නෙවෙයිද? ඒ සංඛාරයේ අනිත්‍ය බලන්න තියෙන්නේ යදා පඤ්ඤාය කියලා නෙවෙයිද තියෙන්නේ? යම් විටක නුවණින් දකීද? බැවින් දැසෙන් දකින අනිත්‍ය බුදු සමේ වළංගු නෑ. ඒක සද්ධර්ම ප්‍රතිරූපකයක්. කොහෙ බැලුවත්. එහෙනම් අපි ප්‍රඥාවෙන් දකින අනිත්‍ය දකින්න තරම් අපි ඥානවන්ත වෙන්න ඕන. ඒක කොහෙද දකින්න ඕන? කොහෙද මේ සංඛාරය තියෙන්නේ? බාහිර ලෝකේ කොහෙවත් තියෙන්න බෑ. ඒ වගේ වසර ගණන් දකින්න තියෙන්නත් බෑ. මොහොතින් මොහොත දකින්න ඕන. ඒ කොහෙද? ඒ අපුඤ්ඤාභි සංඛාරයේදී, පුඤ්ඤාභි සංඛාරයේදී, ආනිජ්ජාභි සංඛාරයේදී මේවා පහට දෙන්නේ. එන තැන හොයාගන්න වෙනවා. එන තැන හොයාගෙන එතනදි දකින්න ඕන. කොහාටද මේවා එන්නේ? මට නම් තේරෙන්නේ මෙහෙමයි. අපි පුද්ගලයෙක් වශයෙන් මව්කුසින් බිහි වී ජීවිත අවසානය දක්වා එක ජීවිතයක් ගත කළාට අපි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පිළිවෙලක් නැතුව අරමුණු අරගෙන අරමුණෙන් අරමුණට මෙරි මෙරි යන ක්‍රියාදාමයක ඉන්නේ. අපිළිවෙලකින් යුක්තව. ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට කියලා මට පාඩමට කියවුණාට එහෙම නෙවෙයි ඒක. ద్వාර පහ සහ මනෝද්වාරය ඔස්සේ හටගන්නා වූ අරමුණක ඉපදීමක් නැසීමක් මුල්කොට ගත්ත ජීවිතයක් අපට තියෙනවා. ඒ පිළිබඳ ආසවක්ඛ්‍ය වැනි සූත්‍රවල සාක්ෂියකුත් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. කය නම් අවුරුදු 60ක් 70ක් තියෙනවා තමයි. සිත මොහතකින් හටගෙන නැතෙනවා. උදේ උපන් සිට දවල්ට නෑ, දවල් උපන් සිට හවසට නෑ. අර සිතේ හට ගැනීම මෙයාම තුළ මේ අபிසංකාරය තියෙනවද කියලා හොයාගන්න ඕන අපි එතකොට. දැන් මේවා පේන්නේ
පරිඥා නෙවෙයිද? ප්‍රඥාවෙන් නෙවෙයිද පෙනෙන්නේ? එතකොට කොහොමද හොයාගන්නේ අපි? එතකොට හොයාගන්න වෙන්නේ මේකට දැන් ගැලපෙනවා සීල සූත්‍රයේ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන වචන තුනේ අදාළ අර්ථ ක්‍රියාකලාපයන් පංච උපාදානස්කන්ධය තුළ බලන්න ඕන. දැන් ඔබට තේරෙනවද පංච උපාදානස්කන්ධයට කෙස් අයිති නෑ, ලොම් අයිති නෑ, මල් පර වෙනවා අයිති නෑ, ගෙවල් දොරවල් දිරා යනවා අයිති නෑ කියලා. අන්න එහෙමයි අනිත්‍ය සද්ධර්ම ප්‍රතිරූපයක අපි වටහා ගත යුත්තේ. එහෙනම් කොහෙද තියෙන්නේ? එහෙනම් ඇස, කන, නාසය, දිවකය කියනා වූ දොරවල් ආශ්‍රයෙන් ගන්න අරමුණකදී මේ අරමුණ වෙනත් කිසිදු සමයක නැති විදිහට බුදුරජාණන් වහන්සේ ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. ඒ ඔබ අසා තිබෙන්නේ ආයතන හයෙන් ගන්නා වූ අරමුණු හයක් වශයෙන්. ඔබට තියෙනවා චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියලා. අරමුණු ගන්න ස්ථාන හයක්. ආයතන කියන එකේ තේරුමත් ඒකයි. ඒවට ඔබ ගන්න අරමුණ වලට ඔබ නම් කියනවා රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බ ධම්ම කියලා. තව ටිකක් තේරුම් ගන්න ලේසි වෙන්න අපි ඒකට නමක් තියෙනවා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා. ධම්ම රූප කියලා. එතකොට බාහිර රූප දැක්කේ නැති වුණාට දොරවල් හයෙන් අපි රූප හයක් ගන්නවා. ආරම්මන හයක් ගන්නවා. ආරම්මන හය ගැනීමේදී ඒ ආරම්මණය රූපය හතුරා මිතුරා වශයෙන් මධ්‍යස්ථව වේදාව විඳීමට පාත්‍ර කරනවා. ශබ්දය කැමැති අකමැති මධ්‍යස්ථ වශයෙන් තුන් ආකාර වේදනාවකට පාත්‍රය කරනවා. ගන්ධය ගඳ සුවඳ සහ දෙකටම නැති වශයෙන් තුන් ආකාර විඳීමකට පාත්‍රය කරනවා. රස පැණි රස හෝ නැත්නම් ඇලෙන රස සහ තිත්ත රස වශයෙන් සහ දෙකම නැති රසක් වශයෙන් බලන්න. ඉතුරුවටත් එහෙමයි. මේ අරමුණක් ඕනෑම අරමුණක් සැප දුක් උපේක්ෂා නැත්නම් මේ ත්‍රිවිධ වේදනාවන්ට අපි පාවිච්චි කරනවා. අරමුණයි විඳින්නේ අපි. ඒ විඳින්න ගියාම තමයි අපි ඒක හඳුනන්නේ. ප්‍රියද අප්‍රියද, ඇමුල්ද තිත්තද, රසද තිත්තද, ගඳද සුවඳද කියලා. ඒකට කියනවා සංඥාව. හඳුනයි නම් සංඥාවයි. අන්න එතන එහා පදයක් තියෙනවා සංකාර කියලා. මෙන්න මේ සංකාරයට එන ඒවා තමයි බුදුදහමේ සබ්බේ සංකාරා කියලා කියන්නේ කියන එක ඉගෙන ගන්න. ඒක අපි ඉගෙන ගත්ත පදෙන් ගත්තොත් සිතට පව් ආවොත් ඒ සංඛාරය අපුණ්‍යාවි. සිතට පින් ආවොත් ඒක පුණ්‍යාවි. සිතට ධාන සිත් ආවොත් ඒක අනිජ්ජාවි. ත්‍රිවිධාකාරය එහෙම ගත්තොත්. එහෙම නැත්නම් පොදුවේ අபிසංකාර. දැන් එහෙමනම් සංකාර කොහෙද රැස් වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ සංකාර ස්කන්ධය තුළ. ඇහැට පේනවද? අතින් අල්ලන්න පුළුවන් නේද? ඒ නිසා තමයි පඤ්ඤාය පස්සති කියන්නේ. නොනින් දකින්න. දැන් එක එක රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකට සංකාර උදේ ඉඳලා රැ වෙනතුරු ජීවිත කාලය කොතරම් වෙනවද? සබ්බේ සංකාර. අන්න බුදු සමයෙන් උගන්වන විශිෂ්ට ඉගැන්වීම. දැන් අනතුරුව තථාගතයන් වහන්සේ මේ සම්බන්ධයෙන් ඔබේ මතය අනාර්ය පුද්ගලයාගේ මතය කුමක්ද කියලා පැහැදිලි කරන්නේ නැද්ද? ඒ ඔබේ මතයම ඔබට දුක් ගෙනත් දෙන බව තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ නැතිද? ඒ මතයට කියන නම කුමක්ද? ඒ මතයට කියන්නේ ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. සිංහලට ගත්තාම ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය.
කුමක්ද එය? ඒ මොහොතේ ඇසට කනට නාසයට දිවට කයට මනෝද්වාරයට ආවේ යම් දෙයක්ද එයයි එය. එය පවවිය නොහැකිද? එය පිනවිය නොහැකිද? එය ධානය විය නොහැකිද? ඒ ලෝභය විය නොහැකිද? ඒ ද්වේෂය විය නොහැකිද? ඒ මෝහය විය නොහැකිද? ඕන දෙයක් එය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඕන දෙයක් විය නොහැකිද? මේ හැඟීම් නේද එය කියන්නේ. එය කියන එකෙන් කොහොමද මම හැදෙන්නේ? අපි හිතන්නේ ඉන්නේ අපේ ව්‍යවහාර භාෂාවෙන් මම යනු ශරීරය කියලානේ. මම ශරීරයේ කොටස් 32කට බෙදලා එකක් පාසා වෙන් කරගෙන ගිහිල්ලා ඒකේ මම කියලා නෑ කියලානේ අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒකම අසත් ධර්මයක් හෙවත් සත් ධර්ම ප්‍රතිරූපකයක් නෙවෙයිද? අපට මමවත් හඳුනාගන්න බැරි වෙලා තියෙනවා නේද ආර්ය සත්‍යය. මොකද ලෝකයා මම කියලා කතා කරන්නේ අයි කියන භාෂාවෙන්, නාන් කියන භාෂාවෙන් ශරීරය මම කියන එකට. ආර්ය සත්‍ය මම කතා කරන්නේ ස්කන්ධ පංචකයට එන දේ අල්ලා ගැනීමෙන් මම හැදේ. මඤ්ඤමා නෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මහණෙනි මාරයාට බැඳෙන්නේ මම කොට ගත්තොත්. මොකද්ද මම කොට ගන්න? ස්කන්ධ පංචකය. ඊළඟ පෙළේ තියෙන්නේ එහෙමයි. ස්කන්ධ පංචකයේ කණික ඒකකයක් නම් හටගත්ත ගමන් නැසෙනවා නම් ඒ හටගත්ත නැසෙන අතරතුර මමත්වෙන් ගන්න නිසායි මාරයාට බැඳෙන්නේ. එතකොට මමත්වෙන් ගන්න ශරීරයේද? නෑ, ඒකට ආපු හැඟීම රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බ, තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පවපින ධානය. එතකොට මම යන්න තියෙන දෙයක් නෙවෙයි අපි හදාගන්න දෙයක්. ඒ නිසා නේද ඒකට සක්කාය දිට්ඨි කියලා පදයක් යොදලා තියෙන්නේ. ඔබ හෝ ඔබ භාවිතා කරන පොත රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියන්නේ මේකයි කියලා තමයි කතා කරන්නේ. ඒකත් සද්ධර්ම ප්‍රතිරූපකයක්. අපි හොයාගන්නවා චුල්ලවේදවැනි සූත්‍රයක් ආශ්‍රයෙන් මේ ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා නැත්නම් මනෝද්වාර නිසා පහළ වෙන අරමුණේ විශ්ලේෂණ හේවත් රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවායි කියලා. අන්න සද්ධර්මයේ නැතන. ඒකට එන දේ මම කොට ගත්තොත් සංසාරයට බැඳෙනවා, සංයෝජනයක් වෙනවා, සක්කාය දිට්ඨි කියලා තියෙනවා. සක්කාය දිට්ඨිය ස්කන්ධ පංචකය තුළ විවරණය කරන්න බැරි තාක්කල් කෙස් වලින් ලොම් වලින් බලනකොට ආයෙත් සද්ධර්ම ප්‍රතිරූපකයක් නෙවෙයිද? මේ සියවස් ගණනාවක් තිස්සේ කරපු මෝඩකම් අපි මේ කියලා දෙන්නේ. කවුරුත් මෝඩයෝ කරන්නේ නැහැ, කාටවත් චෝදනා කරන්නේ නැහැ. නමුත් අපට මේ සද්ධර්මයේ නැතුව ප්‍රතිඵල ලබන්න බෑ. ප්‍රතිරූපකයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කෘත්‍රිම මල් ගහක් නෙල පිටපැත්තට හැඩ වැඩ තියෙනවා. අවශ්‍ය කර්තව්‍ය කරන්නේ නැහැ. එහෙමනම් දැන් මේ ස්කන්ධ පංචකයත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හටගත්ත ගමන් නැසෙනවා. ඒක අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඕන නෑ. මේ ලෝකෙ උපන් සියලු සත්වයෝ ගාව නැත්තම් මේ අපේ ලෝකෙ ඉන්න සියලු මිනිස් වර්ග ගාව ආගම්බේ දෙකින් තොරව ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් සමග හට ගන්නා ස්කන්ධ පංචක හටගත්ත ගමන් නැසෙනවා. ආයි බලන්න දෙයක් නෑ. ඒ හට ගැනීම සහ නැතිවීම අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕන නෑ. අන්න ඒකයි ස්කන්ධ පංචකයාගේ හට ගැනීම නැතිවීමත් අනිත්‍ය කියලා පාවිච්චි කළොත් ඒකත් සද්ධර්ම ප්‍රතිරූපකයක්. ඔය අපේ සමාජයේ ඉන්න තැන. මම සමහර පුවත්පත් ලිපිවල දැකලා තියෙනවා ඕක. අපි මේක ලියාගන්නේ කොහොමද? ලියාගන්න තැන් තියෙනවා. යන්නකෝ තථාගතයන් වහන්සේ වදාළ විපල්ලාස කියන සූත්‍රයට
අංගුත්තර නිකායේ පවතින. විපල්ලාස කියන පදයේ තේරුමම විකෘතියක්. එහි සඳහන් කරන්නේ මේ සත්වයා සසර කොහොම යනවා කියලාද? සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. ඉපදෙමින් මැරෙමින් සත්වයා සසර යනවලු. දෙපයින් යන්නේ නැහැ කවුරු. කය අරන් යන්නේ නැහැ. ඔබ නම් කියයි දුස්කුතන් දුස්කුතන්තයව ගච්ඡanti මනෝ ගච්ඡති කියලා. කන හොඳ නරක දෙකක් අනු පස්සෙන් එනවා කියලා. ඊට වඩා හොඳට අරකේ පෙන්නනවා. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. ස්වභාවයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ නම් වූ දේවල් නිත්‍ය සුඛ ආත්ම සුභ නම් වූ මිච්ඡා දිට්ඨිගත සත්තා තේ යෝගයුත්තා මාරස්ස අයෝගක්ඛේමරෝ ජනා. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙලා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් අසුභ දේවල් නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයිද? ඒක කොහොමද සද්ධර්මයක් වෙන්නේ? ඒකෙන් නම් සත්‍යයට ජාති මරණ ගෙනත් දෙන්නේ. සත්‍යය මොනවෙන්ද පරලෝ යන්නේ කියලා හොයලා බලන්න. අපි අවමගුල් 10000 ගණනට ගිහින් තියෙනවා. ඒ නිසා කයෙන් පරලෝ ගියේ නැහැ. කය ආදාහනය කරනවා බෝධානය කරනවාමයි. අපි දැන් ඉගෙනගෙන තියෙනවා සිතත් ඇසෙන් කරනට කනෙන් නාසයට හටගෙන නැතෙනවා මිසක් සිත අවසන් මොහොතේ චුති වෙනකොටම නැතෙනවා. එහෙනම් සිත යන්නේ නැහැ. යන්නේ නැති කය සහ සිත දෙකේ ඉදිරියට පැවැත්මක් ගෙනත් දෙන්නේ කුමක් මගින්ද එහෙනම්? අනාගත ඵල උපදවන හේතු රැස් කිරීම අபிසංකාර. දැන් අපි හොයමු මොනවන්ද පරලෝ යන්නේ කියලා. දෙපයින් යන්නෙත් නැත්නම් අපි දන්නවා පරලෝ සකස් වෙලා තියෙන්නේ කාම දුගතිය, කාම සුගතිය, රූපය අරූපී මවතල කියන මේ තුන් ලෝකේ. සත්‍යයට පරලෝ සකස් කරලා දෙන්නේ මොනවද? අපාය 4 අපුඤ්ඤාභි සංකාරය. කාම සුගතිය පුඤ්ඤාභි සංකාරය. ධාන ලෝක ආනිජ්ජාභි සංඛාර. දැන් එහෙනම් පරලෝ යන්නේ දෙපා ඉන්නේ මේ පවෙන් පිනෙන් ධානය. එතකොට අනිත්‍ය දේ නිට්ටය වශයෙන්, දුක්ඛ දේ සුඛ වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන් අරගෙන සත්‍යය සතර යනවා නම් සත්‍යය සතර යන්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් පව ඔහුට නිත්‍ය සුඛාත්ම නිසා නෙවෙයි ඔහු අපාය යන්නේ. පින ඔහුට නිත්‍ය සුඛාත්ම නිසා නේද ඔහු කාම සුගතිය ඇවිදින්නේ. ධානය ඔහුට නිත්‍ය සුඛාත්ම නිසා නේද ඔහු බබලෝ ඇවිදින්නේ. දැන් පවේ පිනේ ධානයේ බැලිය යුතු අනිදුක්ඛ අනාත්මය වෙන මොනවෑ බැලුවත් තද්ධර්ම ප්‍රතිරූපකයක් නෙවෙයිද? තේරුම් ගන්න. මං හොඳට ගැලපුවා මතක තියාගන්න සූත්‍ර දේශනා සියල්ල අරගෙන. ඔබේ අනාගතය සකස් වෙන්නේ පව තුලින් නම් පින තුලින් නම් ධානය තුල නම් ඔබට නිත්‍ය සුඛ වෙලා ආත්ම වෙලා තියෙන්නේ පව කරන්නාට පව, පින අල්ලා ගන්න කෙනාට පින, ධාන අල්ලා ගන්න කෙනාට ධාන අල්ලා ගැනීමෙන් උපාදානය. උපාදානයේ කවුරු හරි කියනවාද පින් කියලා, කුසල් කියලා? උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. මේ ජාති මරණ පැවැත්ම ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක අනුපාදාය මුච්ඡanti. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. බුදු සමයේ සම්පූර්ණයෙන්ම සද්ධර්මයේ උපාදානයේ වීම මිත්‍යා දෘෂ්ටියක් සහ උපාදානෙන් මිදීම ආර්ය සම්මා දිට්ඨිය විදිහට පෙන්නනවා නේද? උපාදානය වෙන්නේ ජීවිතේට එක සැරයක් නම් එක උපාදානයකින් මිදෙන්න පුළුවන්. උපාදානය වෙන්නේ කොහොමද? ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට අරමුණක් පාසා මේ මමත්වෙන් ගැනීම තුළ සසරට බැඳීම සිද්ධ වෙනවා. මමත්වෙන් ගැනීමේදී එතන ක්‍රියාත්මක වෙන්නේ ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ ආත්තාහෙවත් මගේ, මම, මගේ ආත්ම,
මගේ මම මගේ ආත්මයන්ට නමක් නේද නිත්‍ය සුඛ ආත්ම කියන්නේ. අන්න ගලපන්න ඕන තැන. එහෙනම් නිත්‍ය සුඛ ආත්ම වලට අපි සද්ධර්මයක් කියලා කියනවද? නෑ, සද්ධර්මයයි දුක්ඛානාත්ම. නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් අපාය යන්නත් පුළුවන්, දිව්‍ය ලෝක යන්නත් පුළුවන්, බ්‍රහ්ම ලෝක යන්නත් පුළුවන්. නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම මිච්ඡා දිට්ඨිගත සත්තා. සත්‍යයේ මිත්‍යා දෘෂ්ටිය. ඔය කතා කරන්නේ සතුන් මැරීම හොඳ නෑ මිත්‍යා දෘෂ්ටියක්, සතුන් මරින්න නැති එක සම්මා දිට්ඨිය කියන එක නෙවෙයි. ඒක පූර්ව භාග ප්‍රතිපදාවේ දසවස්තුක සම්මා දිට්ඨිය. ඒකෙත් හොඳ නරක දෙකක් බෙදලා තියෙනවා. ඒ හොඳ නරක දෙක වළංගු වෙන්නේ කාම දුගතියට සහ සුගතියට. කාම දුගතියට නරක, කාම සුගතියට හොඳ. හැබැයි දෙකම භවගාමී. කාම දුගතිය කාම සුගතිය විතරක් නෙමෙයි, රූපී අරූපී භවගාමී නම් භවගාමිත්වය මිත්‍යා දෘෂ්ටියයි, භව නිරෝධගාමිත්වය සම්මා දිට්ඨියයි කියලා අපට ආර්ය සම්මා දිට්ඨිය අරුත් විවරණය කරන්න වෙනවා. තාමත් අපි ත්‍රිලක්ෂණයෙන් පිට ගියේ නෑ, පැයක් ඉවරයි. ඉතින් අනිත් තව හතරක් කියන්නේ කොහොමද? තව දවස් 5ක් විතර කියන්න වෙයි. එකකින් හරි තේරුම් ගන්න. දැන් එහෙමනම් අනිත්‍යයේදී සිදුවේ යුත්තේ කුමක්ද? ඇහැට පේන එකක්ද වෙන්න ඕන? නෑ. නහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගත අට්ඨක්කරා තීනිපදා සම්බුදෙන් ප්‍රකාශිතා. බුදුවරු ලෝකෙට පහළ වෙලා එලි කරන සත්‍යාසර සීල වෘත්ත ගැන වර්ණනා කර ඉන්නේ අකුරු 8ක් සහිත පද තුනක අරුත පාවිච්චි කරන හැටි උගන්වනවා. එහෙනම් ධර්මයේ නේද අනිත් දුක්ඛානාත්මය කියන්නේ. අනිත්‍ය දුක්ඛානාත්මේ සරණින් සසර උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වෙන කෙලෙස් නැසෙන එක වෙන්න ඕන නේද? කෙස්වල බැලුවට කෙලෙස් නැසෙනවද? දත්වල බැලුවට කෙලෙස් නැසෙනවද? මල් පරවෙන එක බැලුවට කෙලෙස් නැසෙනවද? අන්න සමාජය අවදි කරන්න ඕන වෙලාව. දැසෙන් දකින අනිත්‍යක් ත්‍රිපිටකේ නැත. බාහිර වස්තුන්ගේ අනිත්‍යත් ත්‍රිපිටකේ සඳහන් නැත. එතන අනිත්‍ය සඳහන් වෙන්නේ පංච උපාදානස්කන්ධය තුලය. පංච උපාදානස්කන්ධය තුල තමයි අනිත්‍ය සහ අනිත්‍ය දෙකම තියෙන්නේ. පංච උපාදානස්කන්ධයේ නිස්සකාර්ථ කරන පෘථග්ජන භාවයයි. ඒ පෘථග්ජනාභාවයෙන් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි යදා යම් විටක පඤ්ඤාය පස්සති. ස්කන්ධ පහෙන් පහට නුවණින් බලන්න ඕන. අන්න ඥාති පරිඤ්ඤා, පහතබ්බ පරිඤ්ඤා, භාවීතබ්බ පරිඤ්ඤා, ඊට පස්සේ සත්‍චිකාතබ්බ පරිඤ්ඤා. මෙතනයි ක්‍රියාත්මක වෙන්නේ මේවා. නිකං ක්‍රියාත්මක වෙන්නේ. දැන් වෙන මොකක්වත්ම ඕන නැහැ. හරියට අනිත්‍ය තේරුම් ගත්තොත් සම්පූර්ණ ධර්මයම දැනගත්තා වෙනවා. දැන් ඔහු සසර දුක ලැබෙන්නේ පංචස්කන්ධය නිත්‍ය සුඛාත්ම කොට අරගෙන පංච උපාදානස්කන්ධය රැස් කර ගැනීමෙන් පංච උපාදානස්කන්ධෙන් පව උපාදාන වේ, පින උපාදානේ, ධාන උපාදාන වේ, ඕන එකක් උපාදාන වෙනවා. ඒ පංච උපාදානස්කන්ධ. ඉතින් පංච උපාදානස්කන්ධ දුක්ඛ නෙවෙයිද? ස්කන්ධ පංචකේ උපාදාන වීම පෘථග්ජන භාවයාගේ පුද්ගලයාගේ උපන්ගේ දෝෂයයි. ස්කන්ධ පංචකේ උපාදානයෙන් මුදවා අවසන් කර ගැනීමට, උපාදාන නොකර අවසන් කර ගැනීමට තථාගතයන් වහන්සේ එතෙන්ද පාවිච්චි කරන්න ඕන ධර්මයක් දේශනා කළා. එය දැසින් දකන අනිත්‍ය නොව අල්ලා නොගැනීමෙන්, උපාදාන කර නොගැනීමෙන් අනාගතයට හේතු ඉතුරු නොවි අවසන් වෙන අනිත්‍යයි ස්කන්ධ පංචකය තුළ. අනියත බව නෙමෙයි ඒක. ඒකට අනිත්‍ය හරි අනිත්‍ය හරි ඕන වචනයක් පාවිච්චි කරන්න, වචන නෙමෙයි වැදගත් වෙන්නේ, සිද්ධිය තේරුම් ගන්න. දැන් තේරුණාද අනිත්‍ය තුල විතරක් තියෙන අසත් ධර්මයේ සහ සත් ධර්මයේ? තව දුක්ඛානාත්ම ගත්තේ නෑනේ. යද නිච්ඡන් තන් දුක්ඛං, යන් දුක්ඛං තදනත්තා.
පාලියෙන් එහෙම තියෙනවා. වැරදිත් නෑ. කවුද ඕක සිංහලට හදලා දෙන යමක් අනිත්‍ය නම් ඒක දුකක්, දුක් නම් ඒක ආත්මයක් නෑ කියලා? ඔබේ කෙස් සුදු වෙන එක නම් ඔබට අනිත්‍ය නම් දුකක් වෙන්න පුළුවන්. ඔබේ දත් ඇටෙන එක දත් ඇටෙන්නේ නැතුව තියනවට කැමති නම් අනිත්‍ය නම් දුකක් වෙන්න පුළුවන්. මේ නුවණින් දකින අනිත්‍යද දුකක්ද වෙන්නේ, දුකින් මිදීමක්ද වෙන්නේ? ඒ කියන්නේ අනිත්‍යදි වෙන්නේ දුකට හේතු අයින් වෙලා කෙලස් නැසෙන එක. එතකොට දුකක් හම්බ වෙන්නේ සැපතක් නෙවෙයි. අන්න යමක් අනිත්‍ය නම් කියන වචනේ යදනිච්ඡං කියන එකේ අර ඉස්තර නෑ කියන අර්ථය ගත්ත නිසා වැරැද්ද තියෙන්නේ. යදනිච්ඡං යමක් මගේ නොවේ නම් තන් දුක්ඛං ඒ මගේ නොවේ, මම නොවේ. ඔය දුක්ඛ කියන පදයට තියෙනවා මගේ මම කොට ගන්න කිසිවක් නැති බැවින් අසාර දුක්ඛ. එතකොට මගේ මම කොට ගන්න මොනවද නැත්තේ අසාරද? ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය. ඒවා නැත්තේ. එහෙනම් ඒකට ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා මගේ මම මගේ ආත්මෙවත් නිත්‍ය සුඛ ආත්මනං නේතං මම නේතු හමස්මින් මේසෝ අත්තා මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන හේවත් අනිත්‍ය දුක්ඛානාත්ම නෙවෙයි. දැන් නේතම් මම කියන්නේ අනිත්‍ය නෙවෙයිද? මගේ නොවේ කියන්නේ දුක්ඛ නෙවෙයිද? නොමෙසෝ අත්තා කියන්නේ අනාත්ම නෙවෙයිද? ඒ පද දෙක අපට ගලප ගන්න බැරි වුණා නේද? තවත් පැහැදිලි කර කියනවා නම් මගේ මම මගේ ආත්ම යනු නිත්‍ය සුඛ ආත්මයි. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන යනු අනිත් දුක්ඛානාත්මයි. අන්නේ දෙක ගලප ගත්තාම ඔය සියලු බාහිර අනිත්‍ය කතන්දර වලින් වැඩක් නැහැ. ඇයි? ධර්මයේ දකීද බුදුන් දකී කියන පදේ හොයාගත්තාම අපට වක්කලි සූත්‍රයේ ආශ්‍රයෙන් තස්මාතිය වක්කලී සබ්බං රූපං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං සබ්බං රූපං රූප රූප ශබ්ද රූප ගන්ධ රූප සර්ව පොට්ටබ්බ රූප ඕන එකක්. සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මනා නුවණින් දකින්න ඕන. ඒ මනා නුවණින් දැකීමේදී අபிසංකාර නොවි අවසන් වෙන්න වෙනවා. අபிසංකාර වුණොත් සංකාරගතං චිත්තං. අபிසංකාර වුණොත් විසංකාරගතං චිත්තං. සිත සංකාරගත වුණේ නැහැ. සංකාරගත නොකර ගැනීමට නේද අනිත්‍ය නැමැති ධර්මයේ පාවිච්චි කරන්න ඕන. සංකාරගත වෙනවා නේද නිත්‍ය නැමැති පාවිච්චි කරපුවාම. එනම් මේ මගමරු වැල කියලා જાතියක් තියෙනවනේ කැලේ ගියාම මම්මුලා කරලා දෙනවා. මේ බොරු වල මනවින් දර්ශනය කරලා බොරු වලේ තියෙන බොරු සේරම තේරුම් ගන්න. බොරු සියල්ල අසත් ධර්මයයි. ඒ එකකින්වත් මල් ගස්වල මල් හදන්න බෑ, සුවඳ ගේන්න බෑ, ඉර පායපුවම ආහාර හදන්න බෑ. නිකන් මැරිච්ච ගස් වගේ නිකන් හැඩේ විතරයි. ඔබට ප්‍රතිඵල ලැබිය යුතුයි බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය ඔබ භාවිතා කරන්නේ නම් ඇනුවණින් භාවිතා කරන්නේ. අපි මේක වචනයක් තුලින් විතරයි කතා කළේ. සම්මා සම්බෝධියට පත්වීම අපට උගන්වන්නේ. සන්ධ්‍යායාමේ මධ්‍යම යාමේ ඥාන දෙකක් පහළ වුණයි කියලා චතුූපපාත ඥානයයි පුබ්බේනවස්ස ඥානයයි අලුයම් යාමේදී පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදුණයි කියලා. එනම් පටිච්ච සමුප්පාදේ නිරෝධය බුදුන් වහන්සේට බුද්ධත්වයට පත්වීමේ පාර හදලා දීලා තියෙනවා. අන්නර අධ්‍යාපනයේදී අපට පටිච්චසමුප්පාද දෙකක් උගන්වනවා. අනුලෝම පටිලෝම. යන පැත්තට යන අනිත් පැත්තට යන. විභාගයට ලියන ළමයි මේක අග ඉඳලා මුලට මුල ළඟට පාඩම් කරගන්නවා. වචනත් තේරුම් පාඩම් කරගන්නවා.
ධර්මශාලාවේ ඉන්න ගමන් පටිච්චසමුපාදෙ මෙනෙහි කරන්න ගියාම ඉතින් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං අවිද්‍යාවත්තේ වාසය වෙනවා මේක ගිරව් වගේ කී කියා ඉන්නවා. කවුරු හරි පටිච්චසමුපාදය දැක්කද නිරෝධය දැක්කද? පටිච්චසමුපාදය දැක්කෙත් නෑ නිරෝධය දැක්කෙත් නෑ. යෝ පටිච්චසමුපාදම් පස්සති සෝමං පස්සති. යමෙක් පටිච්චසමුපාදයේ නුවණින් දැක්කොත් බුදුන් දැක්ක වෙනවායි කියලා තියෙනවා. එහෙනම් ඉතින් බුදුන් දකින්න අනාගත බුදුහාමුදුරුවෝ වෙනතුරු ඉන්න කට්ටිය එදාට තමයි පටිච්චසමුපාදය දකින්න මැත්තේ. බුදුන් දකින්න අනාගත බුදුහාමුදුරුවෝ වෙනකන් ඉන්න කට්ටිය එදාට තමයි අනිත්‍ය දකින්න මැත්තේ. අන්න අපි මේ වැළලී පැටලී ඉන්නා වූ මංගුලාව තේරුම් ගන්න ඕන. ඔබ මොකද්ද පටිච්චසමුපාදයට දීලා තියෙන නම? හේතුඵල ධර්මය. හේතුඵල. හේතුඵල දකින්න ඕන කොහොමද? ඉස්සර වෙලා පටිච්චසමුප්පාද කියන වචනේ තේරුම හොයාගන්න. නැත්නම් කවදාවත් හොයාගන්න තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති පෙළෙන් අපි එමු. දැන් අපි මේව නිවැරදි කරලා පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ සමාජයේ තාමත් පාසල් අධ්‍යාපන, දහම් පාසල් අධ්‍යාපනය තුළ ධර්මශාලා තුළ තාමත් අර පාරම්පරික පටිච්චසමුප්පාද විවරණේ තියෙනවා. එතන ඉඳලා අපි කතා කරන්න ඕන. මතක් කරගන්න. මේ අංග 12 පටිච්චසමුප්පාදයේ ඔබට විවරණය කරලා දෙන්නේ අතීත වර්තමාන අනාගත හේතු වශයෙන් කොහොමද කියලා කල්පනා කරන්න. එතකොට පෙර ජීවිතේ එක්රැස් කරගන්නාලද කුසල කුසල කර්ම අවිද්‍යා පත්‍ය සංඛාරා ඒව නිසා මව් කුසක ප්‍රතිසන්දි ගැනීම සංඛාර පත්‍ය විඥානං. දැන් මේ මනෝ විඥාන නිසා කය හිත දෙක හැදෙනවා ඒක ඇතුලේ. නාම රූප. හැදෙන ගමන් කර්මාන්තශාලාවක වාහනයක් නිමා වෙනවා වගේ ඉන්ද්‍රිය 6 හැදෙනවා සලආයතන. ඇවිදින් මෙහාට ඇවිදින් ඇස්කම් ඇරලා බලනවා සලආයතන පත්‍ය පස්ස. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන භව කරගන්න නිසා ජීවිත අවසානයේ ජාති. ඊළඟ ජීවිතේ උපදින්නේ. තණ්හා උපාදාන මේ ජීවිතේ ඊට පස්සේ ජාති ඉපදුනා. දැන් ඊළඟ ජීවිතේට ජරා මරණ. මේකට කියන නම කියන්නද මම? ආත්ම තුනේ පටිච්චසමුප්පාදේ. මේක හදාරන්න ජීවිත 3ක් හොයන්න වෙනවා. ලබන ජීවිතේට යන්න වෙනවා. ජාති ජරා මරණ නවත්තන්න. අවිද්‍යාව දුරු කරන්න ඉස්සර ජීවිතේට යන්න වෙනවා. නිකම් බෑ. මෙහෙම නෙමෙයි නේවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා පෙර ජීවිතේ. මේ ඊයට අපට යන්න බැරුව කොහොමද පෙර ජීවිතේට යන්නේ? හෙටට අප යන්න බැරුව කොහොමද ලබන ජීවිතේට යන්නේ? එබැවින් මේ අංග 12 පටිච්චසමුප්පාදයේ ආත්ම තුනකට බෙදා විවරණය කිරීම ජාතියට කරපු අපරාධයක්. බෞද්ධ සමාජයටම කරපු වින්නැහියක්. කෙනෙකුට දොස් කියන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම වචන පේලියක් විතරයි. ලියන්න කියන්න පාඩම් කරන්න ඇරුණාම නිකන් කල්පනා කරන්න. ඔබ පිළිගන්නවා නේද අවිද්‍යා පත්‍ය සංඛාරාණං අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ කරන්න ඕනේ ඊතුරුව නතර වෙන්න. මට කියන්න අවිද්‍යා පත්‍ය සංඛාර අතීත ජීවිතේ නම් එකට ගිහින් කොහොමද ඒක නැති කරන්නේ? අතීත ජීවිතේ යන්න ඕන අවිද්‍යාව නිරෝධ කරන්න. යන්න පුළුවන්ද කාටවත්? ප්‍රායෝගිකද නැද්ද? ප්‍රායෝගික නැහැ. ඇයි මේ? ස්කන්ධ පංචකය දන්නේ නැතුව ජීවිතේ එකක් වශයෙන් අරගෙන පටිච්චසමුපාදයේ වදන් පෙළට සිංහල අරුතක් සැපයූ නිසා. මේ ලෝකේ පටිච්චසමුපාද විවරණ පොත් තියෙනවා. ඔය ආත්ම තුනේ නම් විවරණය කරන්නේ ඔක්කොම ගිනි තියන්න. ගියවන්න යන්න එපා. මමත් ඔය 90 2000 විතර කාලේ කියවලා තියෙනවානේ. එදායින් පස්සේ වට ආයිබුවන් කියලා තියෙන්නේ මම. එහෙනම් හොයාගන්නේ කොහොමද?
මෙතෙන්ට ඇවිදින් වාඩි වෙලා යම් දෙයක් වැරදි කියන එකේ තේරුම දොස් බස් තබනවා, ද්වේෂසහගත ප්‍රකාශ කරනවා නෙවෙයි, වැරද්ද විදිහට කියලා දෙනවා. එහෙනම් හරි එක කියන්න ඕනනේ. මේ සද්ධර්මය පැහැදිලි කරන්න එනවා නම් අසත් ධර්මයේ යමයි කියවමක් අසත් ධර්මයේ කිව්වොත් සත් ධර්මයේ පෙන්වන්න ඕන. මොකද්ද පටිච්ච කියන එකේ තේරුම? හොයාගන්න. තියෙන තැන් කීපයක් කියලා දෙන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං සෝතංච පටිච්ච සද්දෝච උප්පද්දති සෝත විඥානං ගානංච පටිච්ච ගන්ධෝච උප්පද්දති ගාන විඥානං දොරවල් 6ටම තියෙනවා. පටිච්ච වෙනවා, එකට හමු වෙනවා. පටි ඉච්ඡ හැම නෙවෙයි, එහෙම පදයක් නැහැ. ඉච්ඡ වෙනම තියෙනවා. පාලි භාෂාවේ කැමැති කියන අර්ථය යම් කිසි දෙයක් ප්‍රතිවිරුද්ධ කියන අර්ථයට පටි පාවිච්චි කරනවා. අනුරුජ්ජති පටිවිරුජ්ජති. අනුරුජ්ජති කියන්නේ කැමැති වෙනවා, ප්‍රතිවිරුද්ධ වෙනවා කියන එක පටි එතෙන්ද දාලා තියෙනවා. නමුත් මේ පටිච්ච කියන පදේ එහෙම කෑලි දෙකක් නෙමෙයි තියෙන්නේ. ඒක හමු වෙනවට කියන නමක්. මොනවද හමු වෙන්නේ? ඒක හේතුඵල වශයෙන් බලන්න. පටිච්ච කියන්නේ හේතුඵල කියන එකනේ. 56 කරවල වුණා වගේ මේ මොහොතේ අඳුර වැටෙනවායි කියලා හිතන්න. මේ කිසි දෙයක් නොපෙනී යනවා. ඔබට මාවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජනෙල් වීදුරු මේවා නැතුව ගියාද? නැහැ. ආලෝකය නැති විට පෙනෙන්නේ නැහැ. එහෙනම් ඒක හේතුවක් ආලෝකය. රාත්‍රියට අඳුරුණෙන් පස්සේ මේවා තියනවද නැද්ද පේන්නේ නැහැ නේ ඝන අඳුරක. එහෙනම් ආලෝකය උදව් වෙනවා. අන්ධෙක් එක්කන් ආවයි කියන්නේ මෙතෙන්. ඒ මනුස්සයාගේ චක්කු ප්‍රසාදේ නැහැ. මේ ලෝකේ මේවා පේනවද යාට? නැහැ. එහෙනම් ඇසේ ප්‍රසාදයක් ඕන. ඒ වගේම මේ එකක් සම්බන්ධයෙන්ම අපි තියන්න තිබුණනම් මේ දොරවල්, මේ ජනෙල්, මේ හැඩවැඩ තලා ඒවා අපිට සිහි කරලා දුන්නේ නැත්නම් මෙහෙම හඳුනා ගන්න පුළුවන්ද? ඒ නිසා මේ හේතු වලට කියනවා ප්‍රසාදයේ, ගෝචර රූපයේ, ආලෝකයේ, මනසිකාරයේ, චක්ක සම්පස්සේ, චක්ක සම්පස්සේ උපදිනා සැප දුක් උපේක්ෂා වේදනා, චක්ක විඤ්ඤා. අන්න හේතු. දැන් හේතු ජීවිත තුනකද තියෙන්නේ? ඇහි විතරද? කනට ශබ්දයක් හම්බ වෙනකොට ජීවිත තුනකද හේතු තියෙන්නේ? කන ගාව විතරද? නාසයට ගන්ධය දැනීමේදී ආලෝකය නෙමෙයි තියෙන්නේ. ඇහෙනම් ඇහි ප්‍රසාදය පෙනෙන්න, නාසයෙන් ගන්ධ සුවඳ දැනෙන්න ප්‍රසාදය තියෙනවා. ඒකට ආලෝකය නෙමෙයි උදව් වෙන්නේ, වාතයේ පාවෙන්නා වූ ගන්ධ කලාප. අර හැමතැනම හේතුඵල නේද තියෙන්නේ. එහෙනම් මේ පටිච්ච කියන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනෝද්වාරයට අරමුණු හමු වීමට. සමුප්පාද මන්තාව කිව්වේ නෑනේ. සංඋත්පාද. සං එක්වර උත්පාද හට ගැනීම. පටිච්ච සමුප්පාද කියන එකේ තේරුම කොතනින්ද මම ගත්තේ? දීඝනිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන්. තුන්වෙනි කොටස හෝ පළවෙනි මට තුන්වෙනි කොටස වෙන්න ඇති. දීඝනිකාය එකට තුන කියලා ගන්ධ තුනක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තියෙනවා. ඒක තියෙනවා. චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති සුඛං සෝමනස්සං සෝතේන සද්දං සුත්තා උප්පජ්ජති සුඛං සෝමනස්සං. ඒ වගේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ උපදින කැමැත්ත අකමැත්ත සතුට බැන කතා කරනවා. ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. අන්න වචනේ තියෙන තැන. ඇහැට කනට මේ සැප සතුට අකමැත්ත උපදින එක හේතුඵල න්‍යාය පටිච්ච සමුප්පන්නං. දැන් පටිච්චසම්පාදයේ පොතේද තියෙන්න ඕන? පටිච්චසම්පාදයේ ආත්ම තුනකද තියෙන්න ඕන? ඒක ශනික සිද්ධියක් නම් ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ, මනෝද්වාරයේ ඔබට පටිච්චසම්පාද හයක් තියෙන්න ඕන. දැන් ඒක තුල අනුලෝමයේ බලා ගන්න, සසර ඇවිදින හැටි බලා ගන්න තේරුණොත් එහෙනම් නිරෝධය බලා ගන්න පුළුවන් වෙයි.
ආත්ම තුනකට යන්න ඕනේ නැහැ දැන් තියෙනවනේ. ආත්ම තුනේ පටිච්චසමුප්පාදයේ පරම සත්‍යයක්ද සද්ධර්ම ප්‍රතිරූපයක්ද? ස්කන්ධ පංචකය තුල ඇහි කනේ නාසයේ පටිච්චසමුපාදය පෙන්නපුවාම ඒක සද්ධර්ම ප්‍රතිරූපකයක්ද පරම සත්‍යයක්ද කියලා තේරුම් ගන්න ඔබට නුවණ තියෙන්න ඕන. වෙන මොකක් කරලා හරියන්නේ නැහැ. ඇත්තනේ නම් කියලා තේරෙන්න මොකද කටපාඩම් කරලා කියනවද අලුතෙන් හදලා කියනව නෑ ත්‍රිපිටකයේ තියෙන තැන් අරන් පැහැදිලි කරන්න. එහෙනම් මහණෙනි පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි. දැන් මේ පටිච්චසමුප්පාදේ ඇයි අනුලෝම ප්‍රතිලෝම කියලා දෙකකට බෙදන්නේ? අනුලෝම කියන්නේ වැරදින එක. අනුලෝම කියන්නේ භවගාමී ප්‍රතිපදාව තමන් සසරට බැඳෙන හැටි. ඇයි ඒකේ තියෙන ජාතිපත්‍ය ජරා මරණ නෙමෙයිද තණ්හා උපාදාන භව කියලා? දැන් එතන නම් පටිච්චසමුප්පාදේ ඇහෙනම් සිදුවෙන්නේ අවිජ්ජාපත්‍ය සංඛාරات. එතන තේරුම් ගත්තොත් එතන දැන් මේ මොහොත නිසා අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ කරන්න බැරිද? සියුම් නොනක් ඕන. මතක තියාගන්න. ඊයේ බණ පදයක් අහලා ආද මේක තේරෙන්නේ නැහැ. ඔබ පිළිගන්නවද මට මේක අවුරුදු 25ක් ගියාම එහෙම තේරුම් ගන්න කියලා මහානකමේ. මේ පොත්පත් පෙරළමින් දෙපැත්තේ පොත් තියාගෙන නිදිමරමින් බුදුන් වහන්සේ කෙරෙහි පැවතුන අසීමිත ගෞරවය නිසා කවදාවත් බුදුන් වහන්සේට වර්ධින්න බෑ කියලා විශ්වාස කරපු නිසා ඇයි මේක වෙන්නේ නැත්තේ කියලා හොයපු නිසා දැන් එහෙනම් ඉතින් මේ හැදෙන දරු පරම්පරාවත් මේවෙන් මුදවා ගන්න මොකද කරන්න ඕන? මේ මුද්‍රණ ඔය කරන පොත්පත් බාර වෙ ඉන්න අයට කියලා මේවා ඇත්ත ඉදිරි පරම්පරාවටවත් කියලා දෙන්න වෙනවා. ගිරාපටිච්චසමුප්පාදෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක ගිරාපටිච්චසමුප්පාදේ. ඒ නම් නොදන්නේ මොකද කියලා තේරුම් ගන්න වෙනවා. ඔය ගිරවා ගෙදර හදනකොට පෙත්තෝ බත් කෑවද කියලා අහපම අපෙන් ඌ අහනවනේ පෙත්තෝ බත් කෑවද කියලා. ඌට සිංහල තේරිලා නෙමෙයි. ඌ උච්ච කියන දේ කියනවා. අනුන් කියන දේ කියන්නේ නේදස්ස. ඉතින් මේ අනුන් කියපු දෙයක් කියන්නේ ළමයි ඔක්කොම දන්නේ ඊට හැමනක් තියෙනවා. නමුත් මේක තේරුණොත් මේ ක්ෂණික සිද්ධියක් මේ බුදුහාමුදුරුවෝ ගැඹුරුව විවරණය කරන්නේ මෙතනම තියෙනවා වර්ධින හැටි මෙතනම තියෙනවා ගැලවෙන හැටි තේරුම් ගන්න පුළුවන් නම් කවුද වරද්දා ගන්න කැමති? එහෙනම් ඔබටත් මේ න්‍යාය ඔස්සේ පටිච්චසමුප්පාදය දකින්න වෙනවා නුවණින් දැක්ක කෙනාට නිරෝධය දකින්න වෙනවා සසර ගමන කෙලවර කරන්න. දොරස්සංග පටිච්චසමුපාදේ ආත්ම තුන පටිච්චසමුපාදේ මේ බුද්ධ ශාසනය නෙමෙයි අනාගත බුද්ධ ශාසනයවත් අර අවිජ්ජා පත්‍ය සංඛාරා අතීත ජීවිතයට කල් දාලා නිදහස් වෙන්න නම් බෑ යන්න බෑනේ අතීතයට ආපහු. ඇත්තනම් පිළිගන්න. රහසිගතව නෙවෙයිනේ කියන්නේ හොරන් නෙවෙයිනේ කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කියන්නේ. එහෙනම් අපි හොයාගන්න බලමු. තව ටිකක් එහාට. මේ සංඋත්පාද කියන වචනේ තේරුම එක්පරහට ගැනීම. ඇයි මම මේක සමුප්පාද මට මතකයි මම ළමා කාලේ ඉගෙන ගන්නකොට සමඋත්පාද කියලා කවුද කියලා දුන්නා. මේ සිද්ධිය දන්නේ නැතුව. සමුප්පාද කියව එක සමඋත්පාද වෙන්නේ නැහැ. ඇයි? මේ පාලි පදයේ සංපදයේ තියෙන්නේ සංවාස සංසරණය සංවර්ධනය සිංහලට නම් සංකිට්ඨේන. ඒ සංවාස කියන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි බෑනාලිලි ආච්චි සීයයි සාමෙන් සමගියෙන් ගෙදර වාසය කරනවා. එක් වාසය කරන්නේ එකට. එක්ව වාසය කිරීම සංවාසයයි. වාසයයි එක්ව වාසය කිරීම. අර පටිච්ච සංඛ්‍යයන්නේ ඒක නෙවෙයිද? එහෙනම් හේතු ඔක්කොම එක්වීම. එක්වහට ගන්නවා. බාහිර උදාහරණයට ගැලපුවට නම් ගැලපෙන්නේ නැහැ. නමුත් කියලා දෙන්නම් ඕන නම් උදාහරණයක් වශයෙන් දකින්න. දුන්න දුනුගමුවේ ඊතන කිතලගමුවේ රාළමී ගමුවේ මුෙක් ඇඬුවයි සබරගමුවේ. අපේ රටේ තියෙන කතාන් කවියක් නේ. දැන් මුවාට විඳින්න පුළුවන්ද? දුන්න එක තැනක
හරිද? දුන්න දුන්නු ගමුවේ. ඊතල තියෙන වෙනස කිතල ගමුවේ. මේ දෙක එකතු කරලා විදින්න රාලා ඉන්න වෙනවා. රාලා ඉන්නේ කොහෙද? මී ගමුවේ. මුවා ඉන්නේ කොහෙද? අබර ගමුවේ. කවදාවත් විදින්න පුළුවන්ද? දුන්නයි ඊතලයි රාලගේ අතට ආපුවම ඉස්සරහින් මුවා ඉන්න ඕනේ. එතකොට හේතු එකතු වීමේ ඵලෙ නෙවෙයි දර පෙන්වන්නේ. එහෙමයි හේතුඵල. හේතුඵල ස්කන්ධ පංචකය තුළ බලන්න ඕනේ. හේතුඵල නම් දුක හේතු නිරෝධයෙන් ඵල නිරෝධයත් ස්කන්ධ පංචකය තුළ. හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති නේ. හේතු පටිච්චතු සම්භූතං එක්කර හට ගන්නවා. හැබැයි හේතු නැත්නම් හටගන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි ඒක හොයාගන්නේ? දැන් මම කියපු දේ තේරුණාද බලන්න. ඇහැට රූපයක් හමුවීමේදී චක්කු විඥානයේ පහළ වෙන තැන පටිච්චසමුපාදයක් තියෙනවා. කනට ශබ්දයක් හමුවීමේදී සෝත විඥානයේ පහළ වෙන තැන හේතු ධර්මයක් තියෙනවා. නාසයට ගන්ධයක් හමුවීමේදී එතනත් ගාන විඥානයේ මේ හේතුඵල ධර්මයේ තියෙනවා. නාසයට සුවඳ හමුවීමේදී ගඳ සුවඳ එතනත් තියෙනවා. දිවට රසෙදිත් තියෙනවා, කයට පහදෙත් තියෙනවා, මනෝද්වාරෙත් තියෙනවා. ඒ හේතු ප්‍රසාද වෙනස් වෙනවා, උදව්ව වෙනස් වෙනවා. ඇහැට නම් ආලෝකය, කනට නම් වාතාශ්‍රය, නාසයට නම් වාසාශ්‍රය, දිවට නම් රස වෙනස් වෙනවා. දැන් මෙතන මොකද්ද අනුලෝම පටිච්චසමුපාදය කියන්නේ? මේ අරමුණේ මුලාවී සසරට බැඳෙන හේතු ඉතුරු වෙන එක අනුලෝම පටිච්චසමුපාදය. මේ මොහොතේදී අරමුණ තුල මුලාවී යලි උපදින්න හේතුවක් ඉතුරු කරගන්න එක අනුලෝම පටිච්චසමුපාදය. යන පැත්තට යන. බලමු අපි. චක්කුංච පටිච්ච රූපේච උප්පද්ද චංගු විඥානං තින්නං සංගති පස්සෝ. සෝතංච පටිච්ච සද්දෝච සෝත විඥානං තින්නං සංගති පස්සෝ. ගානංච පටිච්ච ගන්ධෝච උප්පද්ද ගාන විඥානං තින්නං සංගති පස්සෝ. ඕන එකක් හරින්නේ. දොරවල් 6ටම හරි. දැන් දොරවල් 6ට 6ක් පස්ස වෙන එක ජීවිතේට එක සැරයක් පස්සපච්චා වේදනා කියලා සිංහලෙන් ලියාගත්තට හරියනවද? අර 12 සංග පටිච්චසමුපාදේ පස්ස ස්පර්ශ වෙනවා වේදනාව විඳිනවා. එච්චරයි දන්නේ. මේක වෙන්නේ Taman ළඟනේ ඇස කන ගාව. හොඳයි අපට අර හේතු ටික බලමු. ඇස නිසා ඇසේ ප්‍රසාදය තිබෙනවා, ඉදිරියෙන් ගෝචර රූපයක් තියෙනවා, ඒකට ආලෝකය වැටෙනවා, ආලෝකයේ පරාර්ථනාවෙන් ඇහි කාචය තුලින් ගමන් කරලා ඇතුලේ හදනවා පිළිඹුවක්. අර ඉන්න එකේ රූපයක් ඇතුලේ හැදෙනවා. අරක රූපේ නෙමෙයි, ඒක උදව්වක් විතරයි. ඇතුලේ හැදෙන එක රූපය. දැන් ප්‍රසාදයයි ගෝචර රූපයයි චක්කු විඤ්ඤාණ තුන එකතු වෙනවා පස්ස. චෛසිකේ පහළ වෙනවා. දැන් පස්ස චෛසිකේ පහළ වුණාම ඊට පස්සේ හේවණේ ඉඳලා අවුවට ගියාම පස්ස චෛසිකේ පහළ රත් වෙනවා දැනෙනවා. අර ආලෝකයේ මේ වුණාම ඊට පස්සේ මේ පරිබිම්බ නිසා ස්පර්ශ චෛසිකේ පහළ වුණාම අර ඉන්න පුද්ගලයා ඇතුළ ඉන්න එක්කෙනා. හතුරෙක් නම් මෙතන හිතේ පහළ වෙන්නේ දුක් වේදනාව. අරයා මිතුරෙක් නම් මෙතන සැප වේදනාව. හතුරෙක් මිතුරෙක් නොවේ නම් උපේක්ෂා වේදනාව. දැන් වේදනාව කොහොමද සමාන වෙන්නේ? තම තමන් හදාගත් ආකාරයෙන් නෙවෙයිද වේදනාව පහළ වෙන්නේ. කල්තියා හතුරා කරගන්න ඕනේ. කල්තියා මිතුරා කරගන්න ඕනේ. අර අතීත හේතු නෙවෙයිද අර? අලුතින් දැක්කොත් කවුද මිනිහෙක් කියලා කියයි. අලුතින් දැක්කොත් ඇඳගෙන ඉන්න ඇඳුම හොයන්න බැයි නම් කොණ්ඩෙත් කපලා උපැස් වල පැනගෙන කලිසම නම් ඇඳගෙන ඉන්නේ ගෑණියෙක්ද පිරිහෙන්ද කියන දන්නෙත් නැහැ. අලුතින් දැක්කහම. නමුත් අද වෙනකොට අපිට මේ හිතට එන්නේ මොනවද? මෙන්න මේකෙන් හොයාගන්න. මේකට කියන්නේ අංගුත්තර නිකායේ තියෙනා වූ ඛීර රුක්ඛෝපම සූත්‍රය කියලා හරි ලස්සන උදාහරණයක්. බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ තියෙන කිරිකස් ඔක්කොම ගැන කියලා තියෙනවා මේ සූත්‍රේ. ඒ නිසා අපි ඒවා අතහැරලා ලංකාවේ තියෙන ප්‍රබල වශයෙන් කිරි තියෙන ගස් දෙකක් හොයාගන්නවා, කොස් හරි රබර් හරි කියලා. ඒ උපමාවට ගලපනවා අවුරුදු 10ක් 15ක් හැදිලා තරුණ ගහක් රබර් ගහ නම් අවුරුදු 5කින් විතර යනවා, කොස් ගහ නම් අවුරුදු 15ක් 20ක් යනවා.
තරුණ වෙලා තියෙනවා. අපි කාටවත් කිරිපෙන්නේ. බොහොම නිහඬව තියෙනවා. කෙටේරියක් අරන් ගිහින් පස්පලකට කෙටුවොත් ගහ ඇතුලේ තියෙන කිරි නෙමෙයිද පස්පලෙන් මෙන්නේ. ගහේ කිරි කියනවා අරනම පස්පලේ කිරි වෙන જાතියක් තියෙනවද? නෑ. කෙටුවොත් ඇතුලේ තියෙන බැවින් කිරි එනවා. මේ උපමාව කොහටද ගලපලා තියෙන්නේ? ඔබේ ශරීරයේ ඇස කන නාසය දිවකය කියන දොරවල් පහට. අර කෙටේරියෙන් කෙටි උපමා කරන්නේ ඇහැට රූපය කනට ශබ්දේ නාසයට ගන්ධය දිවට රස කයට පහස හමු වෙන එකට. ඔබ හදාගත්ත ප්‍රත්‍යක්ෂය ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තරහව ඔබේ හිතේ තියෙන එක ඇතුලෙන් එළියට එන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. හදාගත්ත දුකක් නෙවෙයිද එතකොට අර. බාහිරේ හේතුඵල. නමුත් තමන් ගහ ඇතුලේ තියෙන කිරි පස්පලෙන් මෙන්නේ වගේ ගහ ඇතුලේ තියෙන ලෝභ, දේශ, මෝහ තමයි දොරවල් පහෙන් මෙන්නේ, හයෙන් මෙන්නේ. රූපේ නිසා, ශබ්දේ නිසා, ගන්ධේ නිසා. දැන් ප්‍රසාදයේ ගෝචර රූපේ, ආලෝකයේ, මානසිකාරයේ, චක්කු සම්පස්සය, මානසිකාරයේ සැප දුක් උපේක්ෂා වේදනා. මේ පටිච්ච සමුප්පාදේ නෙමෙයි හේතු ඔක්කොම එකතු වෙලා නෙමෙයි තියෙන්නේ. දැන් වේදනාවට මොකද වෙන්නේ? සැප නම් ඇලෙනවා, දුක නම් ගැටෙනවා. එතකොට පස්සපච්චා වේදනා දෙකම. දැන් ජීවිත තුනකද තියෙන්නේ ඇහේද, කනේද, නාසයේද ඕන එකකට හරි පස්සපච්චා වේදනා. වේදනාවට ඇලුනත් තණ්හා, ගැටුනත් තණ්හා. වේදනාපච්චා තණ්හා කියන්නේ. අන්න මම වෙන්නේ එහෙමයි. තණ්හාව මොකද මම තණ්හාව තමයි මම කියන්නේ වෙනම අරන් පෙන්නන්නම් මම. ස්වාමීනි මම කියලා කියනවා කොපමණද මම වෙන්නේ? රාගයේ, ලෝභයට, ද්වේෂයට, මෝහයට, ඊර්ෂ්‍යාවට මම කියන්නේ. එහෙම නැත්නම් ස්වාමීනි මම කියලා කියනවා රාගයේ තණ්හාවටමයි මම කියන්නේ. දැන් රූප තණ්හාව මම නෙවෙයිද එතකොට? ශබ්ද තණ්හාව මම නෙවෙයිද? ගන්ධ තණ්හාව මම නෙවෙයිද? දොරවල් හයෙන් මමවල් හයක් නැද්ද එතකොට? එතකොට කොහොමද කය මම වෙන්නේ? ඒ චුල්ල වේලාද සූත්‍රේ නැද්ද මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි කියලා ගැලපෙන්නේ නැද්ද? අන්න වේදනාපච්චා තණ්හා. ඇහැටත් කනටත් නාසයටත් දිවටත් කයටත් ඕන එකකට හරි මේක පස්සපච්චා වේදන තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. තණ්හා වුණොත් අන්න සසරට පැටලෙන හැටි. දැන් ඊට පස්සේ උපාදාන, අර පංච උපාදානස්කන්ධය කරන උපාදාන කියන්නේ ගැලවෙන්න බැරි ලෙස දැඩිව ගැනීමට. තණ්හා වුණොත් උපාදානනෝ, අපාදානනෝ භව, කර්ම භව, උත්පත්ති භව. අන්න ස්කන්ධ පංචකේ ඉක්මවා යමින් යලි පුනර්භවයක් සඳහා අபிසංකරණයට කියනවා තණ්හා උපාදාන භව. දැන් මේ ඔබ ළඟ සිදුවෙන අනුලෝම පටිච්චසමුප්පාදේ නේද මේ පෙන්වන්නේ? මේ වැරද්ද පෙන්වන්නේ, මේ පමාව, සසරේ පමාව මේ පෙන්වන්නේ. මේ යන පැත්තට අනුලෝමය. දැන් මේක කරලා සසරෙන් මිදෙන්න බෑ. මේ පවෝස්සේ, පිනෝස්සේ, ධානෝස්සේ සසර ඇවිදින්න පුළුවන් කියලා තේරෙනවා නම් ඔබ භවගාමියෙක් නේ. මේ මොහොතම කොහොමද යොදාගන්නේ භව නිරෝධගාමීත්වයට? අන්න ඔතනයි, වෙන තැනක් නෙවෙයි තියෙන්නේ. එහෙමනම් භාවනා මධ්‍යස්ථානයේ වර්තමාන ඇස, කන, නාසය, දිවකය නෙවෙයිද? ඒ නිසා පහළොන ස්කන්ධ පංචකය නෙවෙයිද? ඒක තුල නේද හදන්න තියෙන්නේ? ක්ෂණයක් ක්ෂණයක් පාසා හදන්න තියෙනවා නේද? ඉස්සෙල්ලා පටිච්චසමුපාදය දකින්න. භවපච්චය. දැන් මෙහෙම තැබුවොත් මේවෙන් එකක් ජීවිත අවසානයේ ಜಾති හෝ නැවත හට ගැනීමට ಜಾති කියනවා. දැනුත් නැවත හට ගන්නවා. තරහයි අද තිබ්බනම් හෙට හට ගන්නවා. අදහස තිබ්බනම් හෙට දැක්කම හට ගන්නවා. ඒ තණ්හා උපාදාන භව කළ නිසානේ. දැන් මෙතන ගලප ගන්න බැරි එකක් තියෙනවා සමාජයට. ඇයි? අවිජ්ජා පත්‍ය සංඛාරා මුලින් හොයන්න හදන්නේ. මොකද අවිජ්ජා පත්‍ය සංඛාරා තුළ ඊට පස්සේ තමයි ජාති ජරා මරණ අරක තමයි නැති කරන්න හිතන් ඉන්නේ. එන පොත්වලට බැනලා හරියන්නේ නැහැ. ඔය සමහර අය විවේචනය කරන්නා වූ විසුද්ධි මාර්ගය කියන පොතේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියලා නැද්ද බලන්න? ලියලා නැද්ද බලන්න?
අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං කියලා පටිච්චසමුප්පාදය ස්කන්ධ පංචකය තුල අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු කියන මේ තුනම ස්කන්ධ පංචකය තුල ගලපලා නැද්ද බලන්න. අපි ඒක අතීත කියලා ඉස්සර ජීවිතේ ගත්තට වර්තමාන කියලා මේ ජීවිතේ ගත්තට අනාගතය කියලා මතු ජීවිතය ගත්තට ඒ අපේ ගොංකමනේ පෙන්වන්නේ. මොකද අතීත වර්තමාන අනාගත සිංහල භාෂාව ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්ත අර්ථෙන්නේ අරගත්තේ. ඊයේ අතීතය අද වර්තමානයේ හෙට අනාගතය. පහුගිය ජීවිතයේ අතීතය මේ වර්තමානයේ අනාගතය. එහෙම ගත්තාම හරිනේ. ස්කන්ධ පංචකය තුල අතීත හේතුත් තියෙනවා වර්තමාන ඵලත් තියෙනවා වර්තමාන හේතු හැදීමක් තියෙනවා මේක එක තැන මොහොතකින් සිද්ධ වෙන්නේ. අන්න පටිච්ච සමුප්පාද කියන්නේ අන්න ඒකයි. එක තැන සිදු වෙනවා නම් එහෙනම් නිරෝධය කරන්න බැරිද? ඔබට ඇස තුල කන තුල නාසය තුල දිව තුල බලන්න පුළුවන් නම් පටිච්චසමුපාදය ඊට පස්සේ නිරෝධය බලන්න තේරෙනවා නම් ඒ බුදුන් දකි කියලා නෙමෙයිද තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනට ගැලපෙන්නේ නැද්ද කියලා. පටිච්චසමුපාදේ නිරෝධය දකින්න වෙනවා. දැන් මේ තණ්හා උපාදාන භව නම් නිරෝධය නෙමෙයි ඒ තැබුවා. පස්සේ ගන්න තැබුවා. මෙන්න මෙහෙම පෙළක් තියෙනවා. අර ගාථාපදේ. අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං. අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහකුත් වර්තමාන හේතු පහ ලැබුවොත් අනාගතයට ඵල පහක් හට ගන්නවා. හොඳයි අතීත හේතු නිසා වර්තමාන හටගනි වර්තමාන හේතු පහ තිබ්බේ නැත්නම් අනාගත ඵල කොහෙන්ද? සමහර විට මේ වර්තමාන හේතු පහ නොතැබීමම පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම විය නොහැකිද? එතකොට දැන් කරන්න තියෙන වැඩක් නේද? අසී ජීවිතයට යන්න ඕන නෑ නේද? ඔන්නෝමයි මේ සද්ධර්මය කියන එක හඳුනාගන්නේ. ප්‍රතිරෝධ වල රැවටිලා ලියලියා කියා හිටියට කවදාවත් අපට ගෞතම සාසනිකව වළංගු භාවයට පත් කරගන්න බෑ ධර්මයේ. ඒ නිසා එසේ මෙසේ වැරදීමක් නෙමෙයි වැරදිලා තියෙන්නේ ආරම්භයේ අපට තරවාදී සද්ධර්මයේ තියෙනවා කියලා ගත්තට ඒක පොතේ වචන විතරයි තියෙන්නේ ප්‍රායෝගික නෑ කියන එක තේරෙන්න වෙනවා. ඒකයි මම කිව්වේ අපි හරි කියලා හිතාන හිටියට හරියන්නේ නෑ. දැන් මේ අපි ළඟ පෙන්නපුවම ඒක හරි බව තේරෙන්න ඕනනේ. මේ අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං කියන ගාතාව ඊට පස්සේ මම මේ වර්තමාන මොහොතේ සිදුවෙන කාරණා ටිකකට ගලපනවා. අතීත හේතු කියන්නේ ඉස්සර ජීවිතය කියලා නෙමෙයි. අර ගහට කොටනකොට කිරියනවා වගේ හිත ඇතුලේ තිබිලා එන ටිකට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. ඊයේ හෝ පෙරේදා හෝ තියාගත්ත තරහ එනකොට ඒකට නමක් මේ. ඇහෙන්නම් චක්කු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. කනෙන්නම් සෝත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. නාසයෙන්නම් ගාන විඥාන නාම රූප සලආයතන පස්ස වේ. ඕන එකකින් හරි වර්තමාන ඵලයේ. දැන් මේ වේදනාවට පෘථග්ජන පුද්ගලයා සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ඇලෙනවා. එතකොට වේදනා පච්චා තණ්හා ඒ කියන්නේ මම. තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. අතීත හේතු ඒකේ තියෙනවා වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන එක දැන් හට ගන්නවා. ඒකට ඇලෙන්න ගියොත් තණ්හා උපාදාන භව වෙනවා. ඒ තණ්හා උපාදාන භව වීමටම තමයි අවිද්‍යා සංකාරා කියන්නේ. වෙන හොයන්න බෑ. දැන් වර්තමාන හේතු ලැබුවොත් ඒක අනාගත උත්පත්තියට හේතු වෙනවා. අනුලෝම පාරි කරන වැඩේ තමයි තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා. එහෙනම් ඊළඟ ස්කන්ධ පංචකයට විඥාන නාම සලආයතන පස්ස වේදනා අනාගත ඵල සකස් වෙනවා. ඒ අනුලෝමය. දැන් මේක අතීතේ හැටිත් කියලා දෙන්න වෙනවා. අතීතයට යන්නේ අනාගතයට තියෙන එක බව ඉස්සෙල්ලා ඉගෙන ගන්න. අතීතේ හොයන්න බෑ. මම මේක කියලා දෙනකොට පාවිච්චි කරපු උදාහරණයක් තිබුණා. ඕනනම් දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා බලමු බණ ඉවර වෙලා. අපි ඔක්කොම ගිහින් අර ඉඩ තියෙන තැනක හිටගනිමු. සීරුවෙන් සිටින්. දැන් අඩියක්වත් තිබ්බ වෙන්නේ නැහැ නේ. දකුණු කකුල ඉස්සරහට තියමු.
තව ගියේ නෑ උනට යන්න නිකන් සැරසෙන. දැන් වම් කකුල අරගෙන දකුණු කකුල ගාවට අරන් ඉස්සරහින් තියමු. දැන් වම් කකුල දකුණු කකුල ඉස්සරහට තියපේක අනාගතේ. දැන් ඉස්සරහට තියලා තියෙන්නේ තියන්න හදලා තියලා තියෙනවා. දැන් වර්තමානයේ. දැන් ඊළඟ කකුල අරන් එහා පැත්තෙන් තිබ්බහම මේක අතීතේ උනේ නැද්ද? අතීතයක වර්තමානය හරහා අනාගතයට ඉදිරියට ලැබු ගමන් අර වර්තමාන කියන එක පස්සට ගියා අතීත වුණානේ. ඉතින් ගෙදර ගිහින් හදලා බලන්න. අතීතයට බවට පත්වන්නේ වර්තමානයේ තියෙන එකමයි. අද තියපු එක අද තරහ වුණා නම් හෙට ඒක එනකොට අතීතේ නෙවෙයිද? මේ සේරම අපි ඉස්සරහට තියපු අනේද පස්සෙන් එන්නේ මේ. එහෙනම් අතීතේ නැති කරන්න බෑ ඉස්සරහට තැබීම නතර කිරීමෙන් අතීතේ නැති වෙනවා. ඕන්නම් තවත් දවසක අරගෙන සංයෝජන සූත්‍රයෙන් පැහැදිලි කරන්න. මේක වෙන හැටි. අද කාලේ ගන්න නෑ මම ඒකට. එතකොට දැන් මේක කියලා දෙන්න ඕනේ ඊටු ටික. දැන් මේ පෙන්වන්නේ මේ වර්තමාන මොහොතේ අරමුණ තුල තණ්හා උපාදාන භවවීම වර්තමාන හේතු තැබීමයි. අන්න ඒ තණ්හා උපාදාන බව තමයි පාපේදී තණ්හා උපාදාන බව විද්‍යා සංඛාරා. පිනේදිත් මේක තණ්හා උපාදාන බව විද්‍යා සංඛාරා. ධානෙත් මේක තණ්හා උපාදාන බව විද්‍යා සංඛාරා. අපුඤ්ඤාභි සංඛාර පුඤ්ඤාභි සංඛාරානිජ්ජ තුනේම අවිද්‍යා පත්‍ය සංඛාරා. ධානය ඔබට නැත්තම් ඒක හොයන්න යන්න ඕනේ නැහැ ඔබ. ඔබ පවේ හෝ පිනේ මේක බලන්න. තණ්හා උපාදාන බව වීමටමයි අවිද්‍යා සංඛාරය කියන්නේ. දැන් එහෙනම් ඒක කරන්නේ. දැන් කරනවා නම් දැන් නොකර ඉන්නත් පුළුවන් නෙවෙයිද? අන්න පටිලෝම පටිච්චසමුප්පාදේ දකින්නවා කියන්නේ ඒකයි. නිරෝධය දකින්නවා කියන්නේ අන්න ඒකයි. නොදන්න පුද්ගලයා ගාව මේක කරනවා තේරුම් ගත්ත පුද්ගලයාට මේක ඉවර කරන්න පුළුවන්. දැන් මම මේක අතීතේ යන හැටි කියන්නම්. වර්තමානයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේක අරමුණේ වෙන්න ඕනේ. අපිට ආලෝකය අඳුන ගන්න බුදුන්ටත් ඒක වෙන්න ඕන කෙනෙකුට වර්තමාන ඵල අවශ්‍යයි. ඉන් එහාට මමත්වෙන් ගැනීම තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. අන්න තේරෙන භාෂාවෙන් කියනවා නම් අද බැන්න දැන් බනින්න විදිහක් නැහැ. හෙට මට වෙලාවක් ආවා ඒක කියලා තිබ්බා. ඡන්දෙන් පෙරදුනා මිනිස්සු ඇදින් ගැහුවා ගහන්න විදිහක් නැහැ. හරි මන් දෙන්න කාලයක් ආවයිකු කියලා තිබ්බා. ඒකට තමයි මේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර කියන්නේ. අවුරුදු 5කින් පස්සේ හරි අර තියප ඉස්සරහට තිබ්බ නිසා නේද අතීතයෙන් එන්නේ ආපහු. ආපහු Taman දිනරපු ගමන් පරිච්ච කෙනාට ගහන්න ඕන කියලා අරක එන්නේ ඉස්සරහට තියපු නිසා නෙවෙයිද? ඉස්සරහට තියෙන එක නෙවෙයිද අතීතේ වෙන්නේ? අතීතේ නැති කරන්න බෑ. ඉස්සරහට තියෙන එක නැති කරනකොට අතීතේ නැති වෙනවා. හොඳට ප්‍රායෝගිකයි මේක. දැන් මේක කොහොමද? දැන් මෙතන අපි කියන තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. හැබැයි අරකේ තියෙනවා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා අතීත හේතු. තබනකොට තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා අතීතෙන් එනකොට ඒකෙම වචන විතරයි මාරු වෙලා තියෙන්නේ. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව වෙන ඇවිත් තියෙනවා. එන ටිකට ඒක කියනවා. අර තියෙන එකම අතීතෙන් එනකොට නම් වචන මාරු වෙනවා විතරයි. දැන් ස්කන්ධ පංචකය තුල නැද්ද කර්ම වට කෙලෙස් වට විවා වට තුනම? ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරම් කියලා පාඩම් කරන්නේ ඔය ගිරව් වගේ. පේනවද සියුම් බව පටිච්චසමුපාදේ? ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල මේ සිද්ධිය සිද්ධ වෙනවා මොහොතකින්. මොහොතකින් වරදිනවා නම් මොහොතකින් හදන්නත් පුළුවන් වෙන්න ඕන. දැන් මේ ඉදිරියට තැබීමට කියනවා පමාව. පමාදෝ මච්චුනෝ පදං. ඔන්න ගැලපෙන තැන. පමාදෝ මච්චුනෝ පදං. මේ රූපයෙන් තිබ්බත්, ශබ්දයෙන් තිබ්බත්, ගන්ධයෙන් තිබ්බත් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, තණ්හා පොට්ටබ්බ තණ්හා, තණ්හා. තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. සසරට බැඳෙනවා. එන්න සසර බැඳිලා නිවන් දකින්න බෑනේ. එනම් භවගාමී. පාපයෙන් නම් පාපගාමී, පිනෙන් නම් පුණ්‍යගාමී, ධානයෙන් ධානගාමී තුනම තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. ඒකයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. දැන් මේ වර්තමානයේ තියන්න නැති ඉවර කරන්න බැරිද? ඇයි තියෙන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන අසෝක්‍ය සූත්‍රයේ තියෙන. ආයත් ගන්නවා.
සෝතංච පටිච්ච සද්දෝච උප්පද්දති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. දැන් එහෙන් ගන්නතු කනෙන් ගත්තා. දරවල් හයෙන්ම තේරුම් ගන්න මේක. දැන් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා කියලා එතනින් එහාට මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙන්නේ? තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව භව පච්චා ජාති කියලා නෑ. කරනවා නම් තස්සා ඒව තණ්හාය. ඇහේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයේ නම් ගන්ධතාව, දිනේ නම් රස තණ්හාව ඕන එකක්. ඒ තණ්හාව. අශේෂ විරාග නිරෝධෝ. උපාදාන භවෙන්ට නොදී. උපාදාන භව වෙනවට කියනවා ශේෂ. අවශේෂ නිරෝධයක. අන්න අවශේෂ කරලා නිරෝධ කරපුවම තමයි නැවත උපදින්නේ. අශේෂ විරාග නිරෝධෝ. නිරවශේෂ කරන්න පුළුවන් නම් හේතු තියන්න නැතුව ඉන්න පුළුවන් නම් තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. ස්කන්ධ පංචකය තුල නේද? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියන එක වෙතෙන්ද ගැලපෙන්නේ නැද්ද චතුස්සත්‍ය? ඕන එකක් ගැලපෙනවා. ඒ තණ්හාව රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී ඒ තණ්හාව එතන මමත්වෙන් නොගැනීමෙන් උපාදාන භව නොවි අවසන් කරන්න ඕන. අන්න නිර්වශේෂ නිරෝධය. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදානෙන් භව නිරෝධය. භව නැත්නම් ජාති නෑ නේද? තණ්හා නැත්නම් උපාදාන නෑ, උපාදාන නැත්නම් භව නෑ. මේකට කියනවා විද්‍යා විමුක්ති. අරක අවිද්‍යා සංකාර නම් මේක විද්‍යා විමුක්ති. විද්‍යාව නිසා මිදෙනවා. දැන් කරන්න පුළුවන් වැඩක් නේද? ඉස්සර ජීවිතයට යන්න ඕන නෑනේ. වර්තමාන අරමුණේ අරමුණට මුලා නොවි අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න පුළුවන් නම් මේකට තමයි කියන්නේ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. ඔබ මමත්වෙන් ගන්න නැත්නම් තණ්හා උපාදාන භව නොවි මේක අවසන් වෙනවා. අතීත හේතු නිසා වර්තමාන ඵල, වර්තමාන හේතු නොතබා අවසන් කිරීම අනිත්‍යයි. බුදුදහමේ අනිත්‍ය තියෙන තැන ඔන්න. තේරුම් ගන්න පුළුවන් නම් එක සැරේට 10 සැරයක් මේ දේශනාව මේක විකාශනයෙන් දරින්න ඕන. මිනිස්සුන්ගේ ඇස්සැරෙන්න. ඒ තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු පෙන්න බුදුදහමේ බුදුන් වහන්සේ වදාළ අනිත්‍යවත් ධර්මය. තණ්හා උපාදාන බව නොවි අවසන් වෙනකොට අනිත්‍යයි. තණ්හා උපාදාන බව උනොත් නිට්ටයයි. නිට්ටය සුඛාත්මකට ගැනීමෙන් සසරට බැඳී. ඒ බැඳෙන්නේ මෙතනනේ. අරමුණක් පාසා මේ අරමුණ තුල නේද ස්කන්ධ පංචකය වල නේද පටිච්චසම්පාදයේ අංග තුනම යන්නේ. අතීත වර්තමාන අනාගත හේතු ඔක්කොම. එනිසා අපට ප්‍රසාදයන්ට ගැටෙනකොට අතීත හේතු වෙන එක නවත්තන්න බෑ. වර්තමාන ඵල නවත්තන්නත් බෑ. නමුත් වර්තමාන හේතු ලැබුවොත් පමයි. වර්තමාන ඵල නොතබන්න තමයි සිහිය තියෙන්න ඕන. අල්ලා නොගැනීම අමඤ්ඤමානෝ ඕන වචනකින් කතා කර හැකියි අපට. ඔන්න භාවනාව. ඔන්න විදසුන් වැඩිම කියන එක තියෙන තැන. මොකක්ද එතන? ස්කන්ධ පංචකය උපාදාන වෙන්න නොදී නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එතකොට අනිත් දුක්ඛානාත් වශයෙන් බලන්ද කියලා අර පෙන්නන්නේ. ඇස් දෙකෙන් නෙමෙයි බලන්නේ පඤ්ඤාය පස්සති. අල්ලා නොගැනීමෙන් නොතැවුල. නැවත නැවතත් ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට. දැන් ඇස් පියාන භාවනා කරන්න ඕන නෑ නේද? මනෝද්වාරයෙන් විවේක තියෙනවා නම් මනෝද්වාරයෙන් එන එක අතහරින්න. පංචද්වාරයේ පාවිච්චි කරමින් ගමේ ගඩ කරමින් යනවා නම් ඒ රැකියාව කරන ගමන් යහපත් දේවල් කරන ගමන් මේ වැරද්ද Taman දැකලා ඉස්සරහට නොතබා අවසන් කරන්න. ඉස්සරහට තියෙන ඕනෑම පියවරක් ඔස්සේ ගමනක් යා හැකිය. පව තැබ්බහම අපායට යන්න පුළුවන්, පින තැබුවහම කාමසුගතිය යන්න පුළුවන්, ධානය තැබුවහම රූප භවය යන්න පුළුවන්. ඒ ඉස්සරහට තියෙන හේතුව නේද සත්‍යයට සසර ගමන ගෙනත් දෙන්නේ. ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා නේද? දැන් ඒ ඉස්සරහට ලබන හේතු එක අවසන් කරන එක අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය නේද? ඒක විද්‍යා සංඛා විමුක්තිය නේද? ස්කන්ධ පංචකය තුල නේද භාවනා මධ්‍යස්ථානයේ තියෙන්නේ. දැන් එතකොට පටිච්චසමුප්පාදයේ අනුලෝමයට දකින්නේ තණ්හා නැත්තම් උපාදාන නැත්තම් භව නැත්තම් ඒ දැක්කේ නිරෝධය නෙවෙයිද? පටිච්චසමුප්පාදයේ නිරෝධය දැක්කහම විද්‍යා විමුක්තිය හම්බ වෙන්නේ නැද්ද? බුදුහාමුදුරන්ට හම්බුනේ ඒක නම්, සරියුත් හාමුදුරන්ට හම්බුනේ ඒක නම්, මට හම්බ වෙගෙන යන්නේ ඒක නම් ඔබටත් ඒක හම්බ වෙනවා. බණ නැතුව, බණ දන්නේ නැතුව භාවනා කරන කට්ටිය මොනවද මේ කරන්නේ? මතක තියාගන්න ඕක කියලා දෙන්න අවුරුදු 45ක් බුදුරජාණන් වහන්සේ මහන්සි වුණා ගමෙන් ගමට ගිහිල්ලා.
මිනිස්සු කපාරේ යනකොට එන්නකො මං කතන්දරයක් කියලා කියන්නම් කියලා ජාතක කතා කිය කාලේ නාස්ති කිරුවා නෙමෙයි ඔය. එක්කෝ ත්‍රිලක්ෂණයෙන්, එක්කෝ පටිච්චසමුප්පාද නිරෝධයෙන්, එක්කෝ චතුරාර්ය සත්‍යයෙන්, එක්කෝ සතිපට්ඨානෙන්, එක්කෝ කර්මක්ෂය කිරීමේ කර්මයෙන්. ඔය ඕන එකකින් මේ ස්කන්ධ පංචකයේ නිර්වශේෂ නිරෝධයයි ඉගැන්නුවේ. තවත් මාතෘකාවට යන්න කාලය ඉතුරු වෙන්නේ නැහැ අද මට. තව මාතෘකා තුනක් තියෙනවා. කමක් නැහැ. ඒ වෙනුත් කොහොම තමයි කියන්න හිතන් ඉන්නේ. නමුත් එහෙම හදිස්සියක් ඇති කෙනෙක් නෙවෙයිනේ. ඔබට පැහැදිලි කරන්නයි ඕනේ. දැන් අපි මොකද්ද කතා කරමින් හිටියේ? උදින් ගන්න. මුලින් මාතෘකාව ගන්න. නතාව කස්සප සද්ධම්ම ප්‍රතිරූපකං ලෝකේ උප්පජ්ජති. බාහිර ලෝකේ හරි ස්කන්ධ ලෝකේ හරි මතක තියාගන්න. ස්කන්ධ ලෝකෙට තමයි හරියම හරියන්නේ. සද්ධර්ම ප්‍රතිරූපයක් උපදින්නේ නැති තාක්කල් සද්ධර්මයේ අන්තාරදාර වෙන්නේ නැහැ. යතෝචකෝ අසබ යම් විටක සද්ධර්ම ප්‍රතිරූපයක් හටගත්තොත් තතෝ එදාට සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. දැක්කද මේ සමාජයේ සිසාරා පවතින ඔක්කොම සද්ධර්ම ප්‍රතිරූපව කියලා. ඒකනේ මිනිස්සුන්ට නැත්තේ. බුදුන් පහළ වුණා, ලෝකේ ධර්ම දේශනා කළා. ත්‍රිපිටකයේ පොත්වල ධර්ම දේශනා 18000ක් තියෙනවා. වැඳ ඉන්නවා. අදාළ තැනට එන්න බෑ. ඇයි? දැනට පැහැදිලි කරපු කරුණ අනුගත් කල අනිත් දුක්ඛ අනාත්මයේ කෙස්වල බලන්නේ. ලෝම වල බලන්නේ, දත්වල බලන්නේ, බාහිර වස්තුන්ගේ බලන්නේ, ඇස් දෙකෙන් බලන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ස්කන්ධ පංචකය තුල නුවණින් දකින්න. ඒක විතරයි සද්ධර්මයේ වෙන්නේ. අනිත්ව අසද්ධර්ම, සද්ධර්ම ප්‍රතිරූපක. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පටිච්ච සමුප්පාද. පුද්ගලයෙක් නෙමේ, ඇසට කනට නාසයට දිවට ගැටෙන හැම මොහොතකම පටිච්ච සමුප්පාදයක්. පෘථග්ජන පුද්ගලයා ඒකේ සසරට ඇලෙන්න පාර හදා ගන්නවා. එතකොට සද්ධර්ම ප්‍රතිරූපකයි. අතීත කිව්ව පමණින් ඒක ඉස්සර ජීවිතයට යන්න ඕනේ නැහැ. අනාගත වුණා ඒක මතු ජීවිතයට යන්න ඕනේ නැහැ. වර්තමාන ස්කන්ධ පංචකය තුලම අතීත හේතු සහ වර්තමාන ඵල වර්තමාන හේතු ලැබීම ප්‍රමාදයයි. ඒක අනුලෝමයයි. ස්ථිරුම් ගත්ත පුද්ගලයා අතීතය නිසා වර්තමාන පහළ වෙනකොට වර්තමාන හේතු නොතබා අවසන් කිරීම නිරෝධය දැකීමයි. බලන්න කොච්චර පැහැදිලිද කියලා. ඔබ කරන භාවනාව ඔබට ධම්මං ගච්ඡාමි කියන පදයට ගලපන්න පුළුවන් නම් පමණයි බුදුබණක් වෙන්නේ, බුදු භාවනාවක් වෙන්නේ. නැත්නම් ඒක බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සලා හිටපු එකක්. ඔබට හොරෙන් ඔබේ කාලය ගත වී තිබෙනවා. අපි අද උත්සාහ කළේ ත්‍රිලක්ෂණය සහ පටිච්චසමුපාදය කියන පද දෙක ආශ්‍රයෙන් මේ සමාජයේ බැසගෙන තිබෙන්නා වූ මිත්‍යාවන් වැරදි සේරම ටික පෙන්නලා මෙන්න වෙන්න ඕන වැඩේ කියන සද්ධර්මයේ පැහැදිලි කරන්න දරු උත්සාහය. ඊටු දෙකට උඩ තව ඕනනම් තව පැය දෙකක් තව දවසක් ගමු. අපට මේ ගෞතම සසුන තුල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව මේ ආර්ය පුද්ගලයන් දකින්න අපි ආසයි. පටිච්චසමුපාදයේ නිරෝධය දකින්න අය ඇති වෙනවා දකින්න අපි ආසයි. තිලකුණු වඩන අය ත්‍රිලක්ෂණයේ ඔස්සේ දකින්න අපි ආසයි. ඔවුන් සැබෑ මිනිස්යන් බවට පත් වෙනවා. ඔවුන් සත්පුරුෂයෝ වෙනවා. ඔවුන් ආර්ය පුද්ගලයෝ වෙනවා. ඔවුන් බව නිරෝධය සඳහා යන අය වෙනවා. ඒ බුදුන් වහන්සේට ප්‍රතිපත්තියෙන් පුදන අයයි. 100%ක් ඒක නුනතර කමක් නැහැ. පව් කරන අය පව් වල හිටපුවාවයි, පින් අල්ලා ගන්න අය පින් වල හිටපුවාවයි. ඒවා පවට වඩා පින හොඳයි. හැබැයි අපායගතයෙන් ගැලවීම මරණම භවගාමීත්වයෙන් මිදෙන්න නෙමෙයි. නමුත් පුතග්ජනයට ඊට එහාට එන්න බෑ. අපි මේ කතා කරන්නේ පෙරාපුරත්තරන් වගේ ඊට එහාට මේක සත්‍ය හොයන අය සඳහා. ඒ අය නම් මේ තිලකුණු වරණ එක තෝරා ගන්න ඕන නැත්නම් පටිච්චසමුපාදේ නිරෝධය දකින්න හැටි ඉගෙනගෙන ඊට පස්සේ පටන් ගන්න ඕන. දහම් අසපාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මේ කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් හැම දිනාටම ධම්ම ඇස පෑදේවා කියන ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං